අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ අද අපිට තවත් සෙනසුරාදාවක් එහෙම නැත්නම් අපේ සතිපතා ධර්ම සාකච්ඡාව සඳහා පැයකමාර කාලයක් අපි 17 වෙනිදා ඔක්තෝබර් 2020 සෙනසුරාදා හම්බෙලා තියෙන එදා අපි යෝගාචර දිනචරියාව කියවලා තියෙනවා ඒ වගේම 17 කාය විවේක, වචී විවේක, මනෝ විවේක උදේකලා තුනක් ගැන කතා කරලා තියෙනවා. මොකද්ද වෙන නමකින් අපි සාකච්ඡා කරේ. ඉතින් මං ඉල්ලා හිටිනවා එතන ඉඳලා ඉදිරියට අද දවසට අපිට අදාළ කොටස විවස්ථාවේ යෝගාස්ත්‍ර විවස්ථාවේ පළවෙනි කොටස තියෙන්නේ ඒක ඉදිරිපත් කරලා ඊගාවට සංගීති සූත්‍රයේ තික නිපාතේ දවසේ මාතෘකාවට ඉදිරිපත් කළ දෙන විදිහට අපි 13 වෙනි කොටේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. ස්වාක්කාතම් බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්ත අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහා නාම ආරාධකෝ හෝති නොඅසද්ධෝ යනාදීන් වදාළ පරිදි යතහෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාර කාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත බෙහෙදෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කරගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට හේතු පෙනෙන හේයින්ද සමාන ගතිසිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කුහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි පදහණියන් ගානි ඉද රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ක්‍ධිමාය පදහනක් khමාය අසඨෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති කුසලානං ධම්මානං පහායනාය අකුසලානං ධම්මානං උප්පාදාය ධාමවා දල්හ පරක්කමෝ අනිකිත්ත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා
ඉමානිකෝ රාජකුමාර පංච පදානියන් ගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බාජෙන්තෝපි සෝධිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඈ සීලයක පිහිටුවා පණ්ඩු පලාසීක වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්‍යා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සදහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන්ම ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමෙකු ඇසුරින් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වෝද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරු කමට හෝ පැවිදි කමට ගනු ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතහිදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැර කොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව් හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයේහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥත්වයේ සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධිය, පස්විකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථා වලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ණතෝ න සීලං පරිපූර්ණති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ක්‍ධිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානීව අනලැස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනුගෙන දලනඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම් වැදීම් බණකීම් ආදී අසා කටයුතු දැ හොඳින් දැනගෙන හිතුවක් කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දැයෙහි යෙදිය යුතුය. නිද්දාරාමතා, භස්සාරාමතා, ඝනසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තු වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තියෙන් වෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වයේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා, ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. ඒ අපේ යෝගාසන සාවය අංක 54 මම දැන් 26ක් කියවෙනවා. අපි අනිත් දවසේ ඊළඟ සෙනසුරාදා ඊතුරු 26යි කියනවා කියන සීකඳ වීමත් එක්ක අපි මූලික අංකයේ වෙන විවස්ථා කියීමෙන් නතර කරනවා. සමාප්ත වෙනවා. අපි යනවා ඊගාවට සංගීති සූත්‍රයේ තික නිපාතේ එදා කියපු ඒ මොණීය අවස්ථා තුනට පස්සේ තියෙන කාරණාවෙන් සාකච්ඡා විවෘත කරන්න ආරාධනා කරමු. සංගීති සූත්‍රයේ කොටස අපිට ඉදිරිපත් කරන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය තික නිපාතය 370 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේහිව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා තයෝ ධම්මා. එවත්නි
අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද, බොහෝ කල් සිටුනෙක් වන්නේද, එසේ සමගව ගැයිය යුතුය. එය බොහෝ දිනාට වැඩ පිණිස, බොහෝ දිනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක්ද යත්. තීනි කෝසල්ලානි ආය කෝසල්ලං, අපාය කෝසල්ලං, උපාය කෝසල්ලං. කෞශල්‍ය වරහන් ඇතුලේ දක්ෂතා දැනුම් තුනක. ආය කෞශල්‍ය වරහන් ඇතුලේ වැඩිම දන්නා නුවණ. ඊළඟට අපාය කෞශල්‍ය වරහන් ඇතුලේ නොවැඩීම දන්නා නුවණ. උපාය කෞශල්‍ය වරහන් ඇතුලේ වැඩුම් පිරිහුම් දෙකට කාරණ දන්නා නුවණ. ඒක කරන් තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේකට කෝසල කියන වචනේ තමයි අපි කුසල් කියන පදයෙන් සාමාන්‍යයෙන් තේරවාදී සඳහන් කරලා තියෙන්නේ. කුසලතා කියලා අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේත් මේක තියෙනවා. ඒ දක්ෂතා කුසලතා ඇති කරගන්න. ඉතින් කුසලතා මට්ටම ගියක් තමයි අපිට මේ සරුවච්චන්හන්සේ ඉදිරිපත් කරලා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙන්නේ අපාය උපාය ආය කියන තුنين අපාය කියන එක අපි හොඳට දන්නවා. ඒ ඕනෙම මිත්‍රයෙක් ආය සහායක වෙන්න පුළුවන්, අපාය සහායක වෙන්න, උපාය සහායක වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ තියෙන දක්ෂතාන් සමහරව ආය කුසලයට වැඩනවා, සමහරව අපාය කුසලයට වැඩනවා, සමහරව උපාය කුසලයට වැඩනවා. මේ එක්කෙනෙකුටවත් මේක තේරෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒවා දක්ෂතා අපායට යන්නත් හැමෝටම බෑ. ඒකට විශේෂයෙන් පින් කරන්න ඕනේ, නැත්නම් පව් කරන්න ඕනේ. එතකොට ඉතින් වළක්වන්න දෙයක් නැහැ, අපායටමයි යන්නේ. තව කෙනෙක් උපාය ආය කුසලතාවේ තියෙනවා. ඒතකොට ඉතින් යා මොන જાති කෙරුවක්වත් ඒ තමන් කැමති මෙතනින් හොඳ තැනකට නැත්නම් ස්වර්ගයකට යනවා. උපාය කුසලතාවය කියලා කියන්නේ දැම්ම දෙකම දානවා. යනවා අපායට ගියොත් මෙහෙමයි, දිවි ලෝකෙට මෙහෙමයි යන්න ඕනේ නැහැ. දැම්ම දානවා. ඉතින් ඔය තුනේ මූලික සුදුසුකම් අතින් අපි ඔක්කොම සමානයි. අපි අතර කිසි දෙන්නෙක් අතර මේ කුසලතාවය වල අඩු වැඩිකමක් නැහැ. හැබැයි මේක වෙලා තියෙන්නේ පිස්තිගේ පලාමල් වගේ ආය කුසල, අපාය කුසල, උපාය කුසල ඔක්කොම එක මල්ලේ දාලා කොයි එක උඩට ඇදිලාද දන්න බෙරේ කරකවනකොට වගේ ගත්ත දේ තමයි ඊටි. ඒකට අපි කියනවා කම්ම නිමිති, ගති නිමිති, කර්මේ සහ කර්ම නිමිති, ගති නිමිති. ඊගාවට අපි මොන කර්මයක් කරාවිද? ගතිය මොකක් වේද? ගති නිමිති මොකක් වේද කියලා ඔය අරමුණෙන් හිත පිටපයින් එකම බලන්නකො. Taman ඉන්න අරමුණෙන් හිත පයින්නකොටම ඒක තමයි කර්ම වෙන්නේ. ඒක අරමුණේ හිතුව කර්ම නැහැ. අරමුණේ හිත පිට ගියම කර්ම වෙනවා. ඊට පස්සේ ඒක අපායටද යන්නේ, උපායටද යන්නේ නැත්නම් ඒකේ හිටියත් එකයි, අරමුණේ හිටියත් එකයි කියලා උපාය තේරුම් ගත්ත මනුස්සයට අරමුණෙන් පිට ගියත් එකයි, අරමුණේ හිටියත් එකයි. අරමුණේ ඉඳලා බාහිර අරමුණ දිහා බැලුවත් එකයි, බාහිර අරමුණ ඉඳලා අරමුණ දිහා බැලුවත් එකයි. යා උපාය කෞසල්‍ය දානවා. ඉතින් ආගම උගන්වන්නේ උපාය කෞසල්‍ය. ආගම උගන්වන්නේ අපාය ආය දෙක විතරයි. උපාය කෞසල්‍ය සහජ කුසලතාවයක්. ඒක බොක්කෙන් එන්න ඕන එකක්. ඒකට බුදුහාමුදුරුවෝ වගේ වෙන්නේ නැහැ. බුදුචානන්සේ අපිට පින්පව් දෙක උගන්වනවා ආය අපාය. ඒකට කියනවා ඒක චක්කු අචක්කු කියන එක කියලා දෙනවා. ඒක තමයි සදාචාරය කියන්නේ. ඊට පස්සේ ද්විචක්කු කියලා එකක් තියෙනවා. ඒකට ගැඹුර පේනවා. අපිට භෞතික විද්‍යා මාස්ටර් කිව්වා එක ඇහක් වහලා බැලුවොත් දේවල් පේනවා, දේවල් වල ගැඹුර පේන්නේ නැහැ. ඒ නිසා දෙකකින් මෙහෙම ගියාට පස්සේ දේවලුත් පේනවා, තාරාතිරම් සහ ගැඹුර පේනවා. ඒ නිසා ඒක චක්කු සල්ලි හම්බ කරන්න විතරයි දන්නේ. එයාට බල්ලු මරලා හරි කමන්නේ නැහැ, බලල්ලු මරලා හරි කමන්නේ නැහැ, සල්ලි ඥාව් ඥාව් ගන්න නැහැ නේ කියන කතාව තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ ආය කුසලේ මෙලෝ දක්ෂකම විතරයි. අපාය කියලා කියන්නේ යා ඊ ගාවට වෙන දේ ගැන කල්පනා කරන්න ගියොත් මේ බඩ බොක්ක දානවා, සල්ලි හම්බ කරගන්න බැරුව යනවා. ඒක තමයි බිස්නස් මැනේජ්මන්ට් කියලා තියෙන්නේ අද, ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා තියෙන්නේ අද, ජනමාධ්‍ය කියලා තියෙන ඔච්චරයි. මේ කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියන එක විතරමයි තියෙන්නේ. මොකා වුණත් ඒකේ දෙයක් නැහැ. ඉතින් ඒකේ ස්වභාවය ඒක තමයි natural selection කියලා කියන්නේ. ස්වභාවික වර්ණ කියන්නේ ඒකයි. උඹ කොහොම හරි ජාම බේරගනින් ඔය පිම්පව් බල බල ඉන්න එපයි කියලා. ඉතින් ඒකේ නරකකුත් නැහැ. මොකද ඒකේ තමයි ගේම යන්නේ. නැත්නම් පොඩි දරුවට ලැබෙන ආදර්ශේ එනත මේ බෞද්ධ වශයෙන් අපි අනිකුත් අමන මනුස්සයන දෙන ආදර්ශේ සත්ත පහක බෞද්ධයට වකීමක් නැහැ. බෞද්ධය වැඩ කරන්නේ අන්ධ චක්කු නෙවෙයි ඒක චක්කු විදියට. අනික් මිනිස්සු බලාපොරොත්තු ද්වි චක්කු විදියට මිනිසුන්ට
ආදර්ශයක් පෙන්වයි කියලා බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමරංගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවල් කියලා. ශ්‍රී ලංකාවෙන් කිසිම ආදර්ශයක් ලෝකෙට පෙන්වන්නේ නැහැ. පෙන්වන්නෙම හීන දීන තුප්පහයි ක්‍රම. ඒ මොකද ඒ රටවල් වලින් දෙන ලනුව කාලා තාම ඉවරත් නැහැ අපි. ඒ රටවල ලනු දීලා ඉවරයි දැන්. ඔය දීපුවේ උන්ට එන ගහිලා තියෙන්නේ. අපි තාම වලිග කක යනවා අර බටහිර ක්‍රමයට. ඉතින් ඕක අමතක කරපු දාසේ අපිට ආයෙ සමාජයට කැරකිලා ගිහිල්ලා බුද්ධ ආගම සතිය විපස්සනාව එතන ලංකාවේ පැරණ තිබුණු ශ්‍රී විභූතිය මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක මේ ඉන්න බයියන්ගේ දක්ෂකමක් නෙවෙයි. අර කැරකෙන කර්ම චක්‍රයෙන් වෙන එක. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ තියෙන බටහිර ක්‍රමයේ ගියත් ඇති දෝෂයක් නැහැ. උපාය කෞශල්‍ය තියෙනවා. ඒ වගේම අපි අතහැරපු මේ ශ්‍රී විභූතිය ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒක ආපහු එනවා. උපාය කෞශල්‍ය තියෙන එක දන්නවා. මේක මේ කර්මානුරූපව සිද්ධ වෙනවා. මේ බටහිර දීපු මේ කුණු හරපේ. බටහිර පෙන්නපු අපිට මේ ක්‍රමවේදයේ තියෙන නපුර තේරෙන්නේ නැති අපිට එක ඇහි පේන්නේ. ගැඹුර විතරයි පේන්නේ. අපිට තාක්ෂණය පේනවා. යටිතල පහසුකම් පේනවා. ආර්ථික සංවර්ධනය පේනවා. සමාජගත කිරීම තේරෙනවා. ශිෂ්ටාචාරේ විනාශයි. මේ මිනිස්සුගේ තියෙන හුදකලාව 100%ක්ම විනාශ වෙලා. මිනිස්සු ඇත්තටම කැමති හුදකලාව. ගන්න බෑ. මොකද මේ හම්බ කරන්න එපා, ඉගෙන ගන්න එපා, දරුවන්ට මේව කරලා දෙන්න එපා කියලා කරලා බලනකොට ඕන්න 60 පිටලා හොට විවයිලා වැඩ වෙනකොට යමක් කරගන්න වෙලාවක් නැහැ. මොකද උපාය කෞශල්‍ය තියෙන්නේ ඔය අවුරුදු 40 50 60 දශක ටිකේ විතරයි. 40 වෙන්නේ ඉස්සලා ඉන්ද්‍රිය පරිපාකේ නැහැ. 60න් පස්සේ ඉතින් දකුණ බලනකොට වම පෙන්නේ බොම්බෙලුකින් කල්කට තමයි. ඉතින් ඒ කාලය ඇතුළත අපි තද්ද විදියට අපිට තද කරන කඹරනවා. ඒකට වෙනකන් ඒ 40 වෙනකන් සුසුකල් ලබන්න ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනවා. ගිහිල්ලා ඉතින් ඔක්කොම කැඹරුවාට පස්සේ නතේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ පරිපාකෝ වයෝ තස්ස මොගජින්නෝති උච්චති. අවුරුදු 60 පෙරුණාට 40 පෙරුණාට තෙරුණාන්ත කෙනෙක් වෙන්නේ නැහැ. ඒකට උපාය කෞශල්‍ය තියෙනවා. ඔය විදිහේ නික 60 පිරලා තෙරුණාස වෙන කට්ටියට කියනවා මොගජින්න කියලා. පැදුරට නාක වෙච්ච පුස් නාකියෝ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ මොකද මේ රට දෙන ලනුව මුළු සමස්තය වශයෙන් දෙන්නේ මනුස්සයාට. ගැලවෙන්න නම් බෑ. ගැලවෙන්න තියෙන්නේ මොණෙయ్య තමයි හුදේකලාව තමයි. දැන් හුදේකලාව පසුගාමි දෙයක් වෙලා. හුදේකලාව භාවනා දිහරි දැන්නොත් අපි පිරිත් නූල් ගැට ගන්නවා. තනිකන් දෝෂයක් කියලා, බයක් කියලා, තනිකමක් කියලා. ඉතින් ඒ තරම්ම සමාජයයි අපේ අම්මලා අප්පච්චිලා ඇතුළේ ඔක්කොමලා අපි සමාජශීලී කරන්න, ශිෂ්ටාචාර කරන්න ගිහිල්ලා අනේ වැද්දන්න හපක්. වැද්දන්න තමන් ඉන්න පරිසරය අඩු ගන්න. වැද්දෙක් දන්නවා ගල්ලේනේ සතෙක් මැරුණොත් මිනිසෙක් මැරුණොත් ගල්ලේන අතාරින්න ඕනේ කියලා. ඒ කාය කපරාරු කරලා පේන් කරලා පාවිච්චි කරන්නේ නැහැ. මිනිහෙක් මැරුණා ගල්ලේ නැති වෙන ගල්ලේනකට ගියා. කිසිම තැනක වැද්දෙක් බිත්තියක මුකුත් ලියලා ගිහිල්ලා නැහැ. සලකුණක් නැහැ. මේ ශිෂ්ටාචාරය කියන්නේ කොතනද ලියන්න පටන් ගත්ත දවසේ බිත්තිගත කරන්න පටන් ගත්ත දවසමයි මිනිසයාගේ ශිෂ්ටාචාරය එළියට ආවේ. BBC එකේ ලියලා තියෙනවා සිවිලයිසේෂන් කියලා ක්ලාසික් පොතක්. ඒකේ ලියලා තියෙනවා ශිෂ්ටාචාරය පටන් ගත්තේ අකුරු ලියන්න පටන් ගත්ත දවසේ කියලා. ඒ කියන්නේ බිත්තිගත කරන්න ගිය දවසේ තමයි වෝල් ස්ට්‍රීට් එකේ. දැන් අද වෝල් ස්ට්‍රීට් එක තමයි ලෝකේ තියෙන කුපාඩිම. එහෙම නැත්නම් ආර්ථිකයේ සම්පූර්ණයෙන් හසුරවන non touchable කියලා කියන්නේ untouchable කියුන් අල්ලන්න බෑ කාටවත්. ඒ කියන්නේ එක්කිනෙකුටවත් බදු කතා කරන්නත් බෑ කාටවත් නඩු දාන්නත් බෑ කට්ටිය. මොකද ඒගොල්ලෝ තමයි ලෝකෙට ආර්ථිකය හදලා අපි ඒ රුපියල් ලච්චු ගහගෙන ඒ ඩොලර් පාවිච්චි කරන තමයි මේ කම්බුරන්. අපිට තිබුණ අර අත්තං ක්‍රමේ අපිට තිබුණ අර බාටර් සිස්ටම් එක උඹ මුං ඇට් ටිකක් මට දෙව මම උඩ වල මුට්ටියක් දෙන්නම්. නැත්තම් බැවිල මුං ඇට්ටියක් දාලා වල මුට්ටියක් කරන් ඵලයක්. ඔච්චරයි වලංගෙල්ල උඩ ගහගන්නයි ගෙදර. මුං ඇට ඕන හැටි ගෙන්න ගන්නේ. ওই ක්‍රමේ තිබුණේ අපිට. අත්තං ක්‍රමේ වැඩවසම් ක්‍රමේ. ඒ ඔක්කොම පහත් තුච්ච කරලා අද හුල්ලියක් එළියට අරගෙන ඒකේ උද්දමනයේට ඔක්කොමලා ආර්ථික උද්දමනයේට යට වෙනවා. ඒ කියන්නේ උපාය කෞශල්‍ය නෑ අපිට. ඉතින් මේ කෑ ගැහුවට ඉතින් මේවා පෙන්නුවාට උපාය කෞශල්‍ය හදන්න පුළුවන්ද කියලා වෙනම ප්‍රශ්නයක් තියෙන. ඒක හදන්න බෑ. ඒක ගෙනාපු එකක්. ඒක ජම්මාන්තරගතව ඥානගතව කර්මානුරූපව මේ උපනිෂේ සම්පත්තියෙන් එනවා. එතකොට බුදු කෙනෙක් පහළලා කියපු ගමන් ඌ නිවන් දකිනවා. එහෙමනම් මේ උපාය උගන්වන්න පුළුවන් කියලා මැනේජ්මන්ට් ටෙක්නික් උගන්වලා මෙහෙම නැත්නම් මේ ක්‍රමවේද උගන්වන්න බෑ. කවදාකවත් උගන්වන්න බෑ. ඒක හොන්දට පේනවා ෆීල්ඩ් එකට බහපුවම පස්සේ බැඩිය බැරි කාට බෑ.
හැබැයි ඉතින් කරලා තමයි යත් උතෙන් ආවේ. ඒ නිසා අද උපායක් ඇත්තේම නැහැ. මුළු අධ්‍යාපන ක්‍රමෙම නැහැ. උපාය කෞශල්‍ය වැඩියෙන්ම දිනුනේ දෙවෙනි ලෝක යුද්ධේ. මෙහෙම මරලා. ඉතින්දී ආපු ටික තමයි විද්‍යානුකූල දිනුන කියන්නේ මොළොයට ගහපුවාම ඔලුවට කුඩු වෙන්නේ. කොයි පැද්දද අකර්මණ්‍ය වෙන්නේ කියලා මෙතෙන් කවුත් ඇහැ යනවා මෙතන කන යනවා මෙතන ගහන්න හිතලා නෙවෙයි. ගහපු මිනිස්සු කපලා බලනකොට පේනවා මොළේ මේ කැලි වල මේ අංශ තියෙනවා කියලා. ඊට පස්සේ මැප් එක ඇඳලා මොළේ ඉන්න මනුස්සයා. ඒගේ ඇහැ මෙතන තියෙන කන මෙතන. ඊට පස්සේ බලනකොට ඇහැ විතරක් ක්‍රියාත්මක ස්ථාන 8කට වැඩිය තියෙනවා. ඉතින් ඒ නිසා එක තැන තුවාල වුණාට ගිහිල්ලා වෙදකම් කරනකොට බයි රූට් එකක් දාලා ඩී රූට් කරගෙන ඇහැ පේන්න පටන් අරගන්නවා. ඊයින් පස්සේ ආයෙ කවදාකවත් විද්‍යානුකූල නිෂ්පාදනයක් ඇවිල්ලා නැහැ. ඒකේ හිට්ලර්ගේ එතුවක්කෝ ටිප් එකේ තියලා තමයි කිව්වේ හොයපියව නැත්තම් මරනවා. ඊට පස්සේ මොකක්වත් වෙලා නැහැ. ඒවා ඉතින් අර පොඩ ටෙම්පරාදු කර යන මිසක්ක මොකක්වත්ම නැහැ. උපායක් ඇත්තෙම නැහැ. ආය උපායක් එන්න නම් ආය ලෝක යුද්ධයක් එන්න ඕනේ. නැත්නම් බුදු කෙනෙක් උපදින්න ඕනේ. ඉතින් ඒව චක්‍ර. ඒව ධර්මානුකූල සිදුවෙන චක්‍ර. ඉතින් එහෙම කියලා අතහැරලත් බෑ. උත්සාහ කෙරුවට කැලණිගඟේ යන වතුරක් පාවෙලින් අකට මාරු කරන්නත් බෑ. ඒ කැලණිගඟ ගියොත් කැලණිගඟ තමයි මොහේට යන්නේ. ඉතින් ඒ අතරමැද තියෙන උපාය ශිල්පේ තමයි මේ බුද්ධ ධර්ම කියන්නේ විපස්සනා කියන්නේ. අපි මේ උත්සාහ කරන්න හදන්නේ තියනවාදෝ මයි ළඟත් ඒ බීජ තියනවාදෝ කියලා ඉස්මතු වෙන්න අවස්ථාවක් කරන් දෙනවා. ඒ කුසලතා මතුවෙන්න, දක්ෂතා මතුවෙන්න ඒක මේ තියෙන කුප්ප අධ්‍යාපන ක්‍රමයෙන් බෑ. ගුරුවරු ප්‍රදාන කරගත්ත අධ්‍යාපන මේ ගුරුවරු 90%ක් මානසික අසහන. ඉතින් මේ මිසු ගණන් දෙකේ ළමයෙකුට වගතුවක් වේද? ගුරුවරු හැන්දාවට යන්නේ සයිකියාට්‍රික් කම්බේට. සයිකියාට්‍රික් කම්බේ තව සයිකියාට්‍රික් කෙනෙක් කම්බේට. ඔච්චරයි මේ මානව අලුත් ශිෂ්ටාචාර අපිට දායද කිරුවේ. වැද්දන්ගේ කවදාකවත් නැහනේ. ගෙවල් වල හදන බල්ලන්ට සයිකියාට්‍රික් ඩිසීසස් තියෙනවා. වල් බල්ලෙකුට කවදාකවත් ලෙඩක් හැදලා තියෙනවා කියලා ඊනින්වත් අහලා දෙනවා. ආන්න හම්බෙනිකුත් නැහැ. උන්ට ලෙඩ නැහැ. මාළු හදන්න ගත්තා නෝවිජියන් රාජ්‍යයේ මල්ලන් මාළුන්ට ලෙඩ හැදිලා දැන් මාළු දොස්තරලා ඉන්නවා. මේ දෙකල් මොහොතේ ලෙඩ වෙච්ච මාළුවෙක් අහලවත් තියනවාද? මාළුවෙක් ලෙඩ උනායි කියලා කතාව නෑ. මේ මානවයේ අත තිබ්බනේ. උන්ට කොටු කරලා දීලා තියෙනවා මොහොත 70ම ගණන් වර්ග 70ම ගණන්. ඒවට කියලා කැම දානවලු මාළු පැටව දානවලු. ඒකට මාළු වෙච්චාම ලාභයි. ඉතින් මුංගේ කෑදරකමට මාළුවට කන්න ප්‍රමාණයට වැඩිය පොඩ්ඩක් ආහාර වැඩිපුර දාලා. ඉතින් මොහොතයට තියෙනවා දැන් තට්ටු ගණන් ආහාර ඒකෙන් විස වායු නිෂ්පාදනය වෙච්චාම මාළු මැරෙනවලු. දැන් මාළුන්ට දොස්තරලා ඉන්නවා. උච්චර කල් තිබුණේ නැහැ නේ. මානවයා අත තිබ්බොත් උපාය කියලා. ඒකට කියන්නේ අපායම තමයි. අපාය දන්නවා අපාය නොවැටි කියලා කතාවක් තියෙනවා. ඉතින් මේක බුදුජානක වෙන තැනක දේශනා කළ තියෙනවා අන්ධ පුද්ගලයා ඒක චක්කු ද්වි චක්කු කියලා. අන්ධ පුද්ගලයා කියලා කියන්නේ එළෝ මෙලෝ දෙකම නෑ උට. තව කෙනෙක් ඉන්නවා එක හැක් පේනවා. එයාට ගැඹුර පේන්නේ කිසිම දෙයක මේ හොඳ නරක තේරෙන්නේ නැහැ. ඉතින් ඔය කෙලුණාට පස්සේ කෙලුණා කියන්න පුළුවන්. හරි ගියාට පස්සේ හරි ගියා කියන්න පුළුවන්. තව සමහර ඉන්නවා කරන්නේත් නැහැ කරන්නත් පුළුවන්. කරන්නත් වෙන්න පුළුවන්. ඒකට උපාය දන්න මේ කෙරුවොත් මේ කරනවා මේ කෙරුවොත් මේක. එයාට කරන්න ඕනේ නැහැ මොකක්වත්. ඒකට ඒක ස්වභාව සිද්ධියට යනවා. ඉතින් ඒ විපස්සනාව කියලා කියන්නේ ඔය ද්විචක්කු තමයි. සමතේ කියලා කිව්වහම ඒක චක්කු වගේ තමයි. බණ භාවනා කරන්නේ නැති එක අන්ධ පුද්ගලෙක් වගේ තමයි. ඉතින් මිනිස්සුන් දොස් කියන්නේ යන්න හොඳ නැහැ. ඉතින් අන්ධ පුද්ගලෙක් ගිහිල්ලා හැප්පුණාලු කොන්දොත්තර මේ පොලිස් කාර්යයක් ගියා කියලා. ඊට පස්සේ ගලු මොකද යකෝ මගේ හැප්පුණේ ඇඟට ඇවිල්ලා කියලා රාලම්ට ගෙන්ට යනවා. ඊට පස්සේ ගලවන්නේ රාලම් මට ඇද්ද පේන්නේ නැහැ රාලම් ඇයි මගේ හැප්පුණේ රාලම්ට ඇස් පේනවා. මගේ ඇඟ හැප්පුණේ කියලා. ආයෙ දවසට පොට්ටය ටෝච් එකක් අරගෙන යනලු පාරේ. ලාන මොකද ඒ ටෝච් එකක් ගෙන උඩට පේනද නෑ රාලාමිට මාව පේනවනේ කිව්වල එතකොට. පාරේ යන මිනිස්සුන්ට මට විතරවත් ඇස් නෑ. ඉතින් යන මනුස්සයට පේන්න පන්දමක් කරයි යනවා. ඌට හැපෙන්නේ නෑ. මුසින් පාරේ යන මිනිස්සුන්ට ඇස් නෑ බලාගෙන නෙවෙයි ඇවිදින්න නැත්තම් ඔච්චර ඇක්සිඩන්ට් වෙන්නේ හැප්පෙන්න දෙයක් ඇත්තේ නෑනේ. එයින් පුදුජනනාද ඉතලාම මිගදායට වැඩපු වෙලාවේ පස්සක මහණු කිලිම ප්‍රතික්ෂේප කරා. ඔය එන්නේ කාලා පේනවද තර කරගෙන ඔය අපෙන් දාසකම් කරන්න එන්නේ ඔය රජ කපූලේ කැට්ටිය. අපි එමෙ කෙරුවා. ඒ කෙරුවේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ. දැන් බලපන්. හදාගෙන ඉනවා දැන් ඔය එන්නේ අපෙන් වැඩ ගන්න අපි එක එකත් ඉස්සරහට යන්නත් එපා පාත්‍රේ බාර ගන්නත් එපා
රිද්දක් කෙල්ලලා තියමු අර වැඩි හිටියෙක් වශයෙන් වතුර එක තියලා තියපන් ඕන කකුල් දෙක හොදා ගන්න. නෑ. අපි ගණන් ගන්න නැහැ කියලා. ඉතින් මේ කට්ටියගේ වැඩ. ඉතින් බුදුරජාණන් ගිහිලා කකුල් දෙක හොදාගෙන රිද්දක් කෙල්ලලා වාඩි වෙලා කට්ටිය පොඩ එකතු වෙන්න ඕක කිව්වා. එක එක්කත් ගණන් ගන්න නැහැ. ආයෙත් කතා කළේ කට්ටිය මේ එකතු වෙන්න පොඩ. බණ ටිකක් කියන්නේ. පිස්සු කතා කරනවා. අපි ඔක්කොම එකනේ. ඔයා කවුද අපිට බණ කියන්නේ? මේ ආවුසෝවාදී බුදුහාමරණ කතා කරේ. තුන්වෙනි සැරට බුදුන් සඳහන් කරා. මේ ෆැක්ටරි ෆ්‍රෙෂ් බුදුහාමතුරු මේ ඉපදිච්ච ගම බුදු වෙච්ච ගමන් බුදුහාමතුරු. ඊට පස්සේ ආර කතා කළේ පැහැදිලිවම ඔබගෙන් අහන දෙයක් අපිට නෑ. අපි ඔක්කොම එකට දුෂ්කර ක්‍රියා භාවනා කරපු අය. ඔයාගේ බණ මොකක්ද දින වැඩි? ඉතින් බුදුන් පන්සිංශ කියනවා මේ විලායේදී බුදුහාමර දැනගත්තලු මේ තුන් සැරයක් ගහපු ටැක්ටික් එක හරියන්නේ නෑ. හරි. ඊට පස්සේ ඉඳලා ඇහුවලු මං 6 අවුරුද්දක් ඔයගොල්ලත් එකට හිටියා. එක දවසක්වත් මම ඔයගොල්ලන්ට කියලා තියෙනද මගේ බණ අහන්න වරෙන් කියලා. ඒක ඔක්කොල මොන බලාගත්තොත් මේ මාස කවදාකවත් එම අඳුර පාන්නේ. උහේ පැත්තකටලා හිටියා මිසක කවදාකවත් කිව්වේ නෑ. මං අඩු ගන්න බලට ආලෝක මාත්‍රයක්වත් ලැබුණා දැක්කයි කියලා තියෙනවා. ඊට පස්සේ ගොල්ලෝ නෑ. දැන් කියන වගේම පස් දෙනා වාඩි වෙලා මොන බලාගන්න. ඇයි ඒ කිව්වේ නැති ලැබිලා නැති හින්දා. අයියාද මං කියන්නේ අද කියන්නේ ලැබිලා තියෙන නිසා. ඒ වෙලාවේ තමයි පස් දෙනෙල වාඩි උනේ. එතකොට තමයි ද්වේමේ බික්කවේ අන්තප අබ්බජිතේන නසෙවිතබ්බා. ඊට පස්සේ කුණ්ඩඤ්ඤ සාංශේ දාම සෝවාන් වුණා. දෙවෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. වප්ප සාංශේ පිරිනොම් පාන වෙලාවේදී අපදාන ගාතාවක් කියනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං නපස්සන්තෝ පස්සති නපස්සන්තං අපස්සන්ති පස්සන්තෝ ජන පස්සති ඇස්සැත්තෝ දකිත් ඇස් නැත්තෝද දකිත් ඇස් නැත්තෝ නොදකිත් ඇස්සැත්තේ කවුද කියලාත් නොදකිත් කියලා. ඉතින් තාම ගැඹුරුයි. ඕක හැම බුරුමෙන් භාවනා මධ්‍යස්ථානෙම ගහලා තියෙනවා. මේ ධර්මයේ තියෙනවා විපස්සනාව තියෙනවා. ඇස්සැති කට්ටිය එක දන්නවා. ධර්මයේ තියෙන විපස්සනා නැති බවක් දන්නවා. හැබැයි ඇස් නැති මනුස්සයාට මේ දෙක පවා විපස්සනාව කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. ඇස් ඇති බව කිව්වට තේරෙන්නේ නැහැ. මොකද එයාට ඇස් නැහැ. ඉතින් මේ කට්ටියට බයින් එක හරිම අසාධාරණයි. මොකද මේ කට්ටියට මේ උපාය කෞශල්‍ය නැත්තම් දෙන්න බෑ. තියලා තියන්න පුළුවන් කැමති නම් ගන්න කියලා. ඉතින් ඒක නෙමෙයි අද කෙරෙන්නේ. අද පොවන්න හදනවා. අද ගහපා දෙන්න හදනවා. බලාත්කාර ප්‍රවේශයක් ගන්න හදනවා. ඉතින් ඒකේ වර්ධිනවා. ඒකයි මේ සතිපාසලේ අපිට බාධාවක් නැතුව යන්න පුළුවන් උනේ. අනික හැම කෙනාම ගිහිල්ලා හැප්පිලා. මොකී කාරිය හැප්පිලා. මොකද අවිරුද්ධ ප්‍රතිපදාව දන්නේ නැහැ. මේ තියෙන පරිසරය අපිට හොඳට ඕම ඇති. කොරෝනා තිබුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිනුවත් එකයි පෙරදුනත් එකයි අපිට. පරණ ආණ්ඩුව තිබ්බත් එකයි අපිට. මේ ආණ්ඩුව තිබුණත් එකයි අපිට. මොකද අපි ඒකෙන් නෙමෙයි යන්නේ. උපාය කෞශල්‍ය තියෙනවා අපි ගාව. ඉතින් අපි ඒගොල්ලන්ගේ ආශිර්වාද අනුග්‍රහ නොලබනවත් නෙවෙයි. හැබැයි ලැබුණයි නොලැබුණයි කියලා අපේ වැඩ පිළිවෙලට බාධාවකුත් නැහැ. මොකද පොඩි ළමයා අපිත් එක්ක ඉන්නේ. ඒ පණිවිඩය දෙන්න ඕනේ පොඩි ළමයා. ඒකට තමයි අවුරුදු 6ක් නැටුවේ අපි දෙමාපියන්ගේ විශ්වාසය දිනා ගන්න. ගුරුවරුන්ගේ විශ්වාසය දිනා ගන්න. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්වාසය දිනා ගන්න. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්වාසය දිනා ගන්න. අධිකරණ අමාත්‍යාංශයේ විශ්වාසය දිනා ගන්න. දැන් සෑහෙන දිනාගෙන තියෙනවා. අපි ඒක අතිරේක ලාභයකට ගන්නවා. හැබැයි අපි අර පොඩි ළමයත් එක්ක තිබුණ ගන්න දෙනව නතර කරන්නේ නැහැ. ඒ නිසා මේ ආය අපාය උපාය කියන මේ තුන නැති කෙනෙක් නැහැ. ලේසියට ඇදලා යන්නේ ආය කුසලතාවයට තමයි. හම්බ කරන දේ අත්හට්ට පඤ්ඤා අසුචි මනුස්සා. මේ අර්ථ ශාස්ත්‍රය හොයන මිනිහා කක්කා අසුචි. ඒකෝචරේ කග්ග විසාන කප භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා. අපි එකිනෙක ඇසුරු කරනවා නම් භජනය කරනවා නම් වාසියටමයි. කාර්ය කෙන තුරු කාගෙත් රැවටිල්ල. ඒක සිංහල කවියකුත් තියෙනවා. භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. මේව මොනවාක්වත් නෙවෙයි මේ හුදු මනු මිත්‍රත්වයට ඇසුරු කරන අය ලෝකේ නෑ දුර්ලභයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්ස ඔක්කොම සූත්‍රයේ තියෙන ඩොලර් සූත්‍රය තමයි. රුපියල් සූත්‍රය තමයි. ඒකෝචරේ කග්ග විසානක ඔක්කොට වැඩි හොඳයි නිවනක් වගේ තමයි තනිව හිටපන්. ඒකයි උපාය කුසලී කියලා කියන්නේ. අද කියලා තියෙන්නේ මිනිස්සු හීන කළා දීන කළා ආදායම් බදු ගෙවන්නත් ඕනේ, අරක කරන්නත් ඕනේ, රෙජිස්ටර් වෙන්නත් ඕනේ, වැක්සින් ගහ ගන්නත් ඕනේ. ඒ ටික නැත්තම් උඹට මනුස්සකමක් නැහැ.
පෞරුෂත්වයක් නැහැ, පුරවැසිකමක් නැහැ. අපි ගණන් ගන්නෑ. හිරේ දාන සයිස්. හිරේ දාන සයිස් මේ ආණ්ඩුවේ ඩෙන්ටි කාඩ් එකක් නැත්තම්. પાස්පෝර්ට් එකක් නැත්තම්. බැංකු ගිණුමක් නැත්තම්. රක්ෂණ සහතිකයක් නැත්තම්. ආපෝ පිටරට ගියාම පුරවන්න තියෙන ෆෝම් වල පේන්න තියෙන්නේ උන්ගේ අම්මලාගේ પરම්පරා ආත්මතු પરම්පරාවට ඒ ගෙවන්න තියෙන කැම්බරිල් එකේ ඉවරලා නැත්තම් එයාපෝට් එකෙන් එහා පැත්තට යන්න දෙන්නේ නැහැ. ඔක්කොම කියන්නේ උඹේ ආත්මතු પરම්පරාව කට්ටිය කියපන් අපේ ආත්මතු પરම්පරාවට ඉන්ෂුරන්ස් කොච්චර ගෙවලා තියෙනවද බැංකුවේ කොච්චර සල්ලි තියෙනවද ඔක්කොම කියන්න ඕනේ. කිව්වහම සැලුට් එකක් ගහලා යන්න කියනවා. එහෙම නැත්තම් ආතෙන්තරාවේ පෙට්‍රල් තිබ්බට මේ බූමි තෙල් දාලා තිබ්බට අදින්නේ නැහැ. අරුන්ගේ පර්ස් එකට හලි වැටෙන්නේ නැහනේ. වවාගෙන තියෙන වැවිල්ල මේක ඇවිල්ලා මේ මොනවාද මේ කොරෝනා ඇවිල්ලා ගෝන්තට වල මඤ්ඤොක්ක හිටවන්න වෙන්න ඕනේ. බතල හිටවන්න වෙන්න ඕනේ. ඔය ශීඝ්‍රයෙන් ගමනක් යන්න ගිහිල්ලා අවුරුදු 200 ගාණක් මේ ඕවල් රයිට් විල්බර්ට් රයිට් අහවල දුන්න දේ නිසා අද වවාගෙන කැවිල්ල ලොයිඩ් කම්පැනි නැව් ගමන නිසා ලොයිඩ් කම්පැනි හම්බ කරilla. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු ක්‍රමේ නිසා මුංගේ අම්මලාට මුං හම්බ කරilla. කෝ බුද්දිස්ට් ජුරිස්ප්‍රුඩන්ස් කෝ බෞද්ධ සදාචාරී අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ රෝමනන් දේශී නීතිය. ඒකෙන් තමයි ඔය විවස්ථා ඔක්කොම හදලා තියෙන්නේ. එක්කෙනෙකුටවත් පුළුවන් ද බලන්න මේ උපාය කෞසල්‍යයේ තියෙන බුදුහාමරෝ කියලා දීපු බෞද්ධ නීතියක් හදාගන්න කැමති නැහැ. මොකද කැමති වෙන්නේ නැති ඒකට අපාය යන්න බෑනේ. ඒගොල්ලන්ට ඕනකම තියෙන කොහොම හරි પરම්පරාවම අපාය ගෙනියන්න. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි තනිමිනියට ගැලවෙන්න පුළුවන්. ගැලවියා. ඒකට මම් පරිස්සම් කියන එක තමයි ධම්මරත් යාමරු කිව්වේ නේදම. අපි නෑ. අපි පරිස්සම් නෑ. මම් පරිස්සම්. ඒකට වෙයි ඡේදක සූත්‍රය දාලා කියනවා ඔයාගේ බැලන්ස් එක බලාගන්න. මම මගේ බැලන්ස් එක බලා ගන්න මට වැවෙනිය කරන්න දෙයක් නැහැ. අපි දින එක විතර උස්සමු උණ ගහ උඩ නගිමු. අපි ඊයේ කෙරුවේ ලයික් කන උස්සන එක. අපි ලයික් කන උස්සමු ඔයාගේ බැලන්ස් එක ඔයා බලා ගන්න. කොයි වෙලාවෙ හරි. වයස සීමාවක් ඉව කරන්න බෑ. ලයික් කරන කොයිලා කඩ වැටෙන පැනපන්. ඉතින් ඒකේකටවත් තුවාල නැහැ කියන්නම් බෑ. තුවාල ටිකක් තියෙනවා මං ගැන මැරුන්නේ. හැම වෙලාවෙම කියනවා මේ මං ගැන බලන්න ඉන්නකෝ. මං පළවෙනි හම්බෙච්ච දේ පැන්නා. උඹත් හැම වෙලාවෙම මම පරිස්සම් නීතිය ඵලයි. ඒක තමයි මේ කියන්නේ උපාය කෞශල්‍ය කියන්නේ. දැන් අපි කියනවා අපාරෝ මේ සංසාරේ මගේම පිය වේවා. මගේම පුතු වේවා කියලා මේ කොන්ත්‍රාත් ගහගත්තාම ෆෝඩ් කොන්ට්‍රැක්ට්. ඉතින් යනකොට අපායට යනකොට තාත්තත් අරගෙනම තමයි යන්නේ. පුතත් අරගෙනම යන්නේ. අපායට යනකොට අර කොක්ක ගලව ගන්න බෑ. මම ගිහිල්ලා කොළඹදී බණක් කිව්වා. ඒකෙදි කිව්වා අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බසං කියලා. ඒ බුරුම සංසාර ලස්සනව කියලා දෙනවා. කියලා දෙල මං කිව්වා මේ සංසාරෙදි මේ ගී හදන වඩුව මේ දැන් බලපං. හිත පිට යන හැම වෙලාවෙම කර්මයේ කර්මනීති ගතිය මිති පහලිනවක බලපං කියලා කියන යනකොට ඉබ්බන ඉවරෙලා මං ප්‍රශ්න තියෙනවා ආන්න ඊට පස්සේ කිව්වා ඒක ආත්මික තාත්තයි පුතයි ඉඳලා මේ තාත්තා පුතාට අසීමිත විදිහට දඬුවම් කරලා. පුතා කාගෙන ඉඳලා ඊගාතුන්දී පුතා තාත්තා වෙලා තාත්තා පුතා වෙලා තාත්තා පුතා මරලා. ඉතින් මරුවට පස්සේ කිසිම හේතුවක් නැතුව බොහොම තාත්තා සෝදෝ ඉන්තිය හිටියේ. ඒක පාට තාත්තා පුතා මරලා. ඒකෙදි පුනරුත්පත්ති බලපෙ කෙනෙක් කියලා තිනවා ගිය ආත්මෙදී වෙච්ච එක කොරොන්තරයක් හිරේදි වෙලා තියෙනවා. මෙයා එයාගේම පුතා වෙලා තියෙනවා. එයාගේම තාත්තා වෙලා තියෙනවා. තාත්තා පුතා වෙලා තියෙනවා. මේ දැක්ක මරුවා ඉච්චරයි කියලා. ඉතින් ඒක නා කියන බෑන කොච්චර දරුණුද මේ පුතා මරනවා තාත්තා. ඒතර මං කෝ තාත්තට ප්‍රේම කරපුවාම ඉන්නේ දරුණුකම කාටවත් තේරෙන්නේ නැහැ. අම්මට ප්‍රේම කරනකොට තියෙන දරුණුකම වෙනවා ද්වේෂයේ වගේම තමයි ප්‍රේමෙත්. ඉතින් කොට තද උන්නේ නැද්ද කොළඹ හතේ නෝනලට එහෙනම් ස්වාමීන් වහන්සේ manussත්ත්ව ප්‍රතිලාභයත් හොඳට දීදැද්ද? නෑ මං කෝ හොඳයි ඒක ඇසි දෝෂයක් නෑ. හැබැයි අම්මා පතනවා ඔය තාත්තා පතනවා කියලා කියන්නේ මං යනකොට උඹත් තරෙන් අපාය කියන එක තමයි. සිවුරු කොනේ හරි ගැට ගහලා වරේ. ඌට කියා ගන්න උඹ වැඩක් උඹ බලාගන්න. උඹ බැලන්ස් එක උඹ බලාගන්න. මගේ බැලන්ස් එක මම බලා ගන්නම් කියලා. ඒක කියන්න පණ නෑ අද තියෙන කිසිම භාවනා කරන කෙනෙකුට පණ නෑ. බුදුන් පඬිස්සංශ කියනවා ප්‍රසිද්ධ කර්මස්ථානාචාර්යවරයෙක් වුණත් පිටිපස්සෙන් යන ගෝල පිරිසක් සිටිය යුතුම නැත කියලා. අත්‍යවශ්‍ය නැහැ. ක්‍රිෂ්ණමූර්ති කියනවා
කවුරු හරි අනිවාර්යයෙන්ම අනුගමනය කරන පිරිසක් ඉන්නවා නම් ගුරුනාංශ බොරුවක් කියලා තියෙනවා. එහෙම කන්නේ මේකේ. එහෙම මයි පිටිපස්සෙන් එන්න එපා. මට මගේ නිදහස දෙන්න. ඕගොල්ලෝ වැඩ බලා ගන්න. අපි එකට වැඩ කරමු. ඒක වෙනම කතාවක්. සර්වඥාන්සේ පිරුණම් පාන්ලා ඇහුවනේ කට්ටියගෙන් මේ ඕගොල්ලෝ ගැන මං ගැන අපේක්ෂාවක් එහෙම තියෙනවද කියලා. තියෙනවා කියන්නේ නෑ කතා නෑ. නෑ හරි ඒක හරි. මොකද ඔක්කොම සෝවාන්. මං ඕගොල්ලෝ ගැනත් අපේක්ෂාවක් නෑ. මං ආවේ මේ ඒගොල්ලෝ කරන්න ගියාගෙන ආවට ඕගොල්ලෝ කරේ තියන්නේ නැහැ නේ. මම වැඩි වෙරේ මං ගියා. ඉතින් අපිට එහෙම කරගන්න බෑනේ. අපි එහෙම උපායක් ඉගෙන ගන්න නැහැ. අපිට මේ ලෝකේ ඇවිල්ලා හොයාගත්ත ගහගත්ත කුකුදික මේ හැකිලි 10 එක බලනකොට තව කොච්චර වැඩ තියෙනවද? දැන් ඒක අතහැරලා මේ ගීගී අතහැරලා ඇවිල්ලා පැවිදිලා බලන්නකෝ ගහ ගන්න කොකු. ඒ එකක්වත් ගලවන්න පුළුවන්ද කියලා? හැකිලි දිගාරින්න පුළුවන්ද කියලා බරු බැඳා වගේ. පහුරු ගාගෙන සූර කාගෙන ඉන්නේ එක දෙයක්වත් අතාරින්න බෑ. මං කියන්නේ ඒක ලේසි කියලා. මං කියන්නේ ඒක හැලුවට ලක් කරන්න කියලා. නමුත් ඒක එක චිත්තක්ෂණයක් ආනාපානෙ ඉන්නවයි කියලා කියන්නේ ඔය ඇතහැරීමනේ. ඒක චිත්තක්ෂණය සතිමත් වෙනවයි කියලා කියන්නේ. ඒක චිත්තක්ෂණයක් විපස්සනා කරනවයි කියන්නේ. ඒක චිත්තක්ෂණයක් උපාය කෞශල්‍ය කියන්නේ. ඉතින් ඒක දන්නේ නැති නිසානේ හිත හෝ මගේ චේතනාව හිත නිතරම පිටපයින්. ඊට පස්සේ ඒකට පශ්චාත්තාප වුණා කියලා කිසි වගතුවක් වෙන්නේ නැහැ. තවත් පවුනේ හිද්ද වෙන්නේ. හරි හරි ඒකේ හැම තමයි මම නැවතත් ගෙනලා ලාහට ගෙම්බ එකතු කරනවා වගේ ආයෙ ගෙම්බ ගෙනත් තියනවා ලාහේ. කිරිස්පුවම උපයින්. ආයෙ ගෙනත් තියෙනවා. ආයෙ පයින්. අන්න එතකොට තේරෙයි අපි ඉගෙන ගත්ත දේ මොකද්ද අපිට ලැබෙන ආය කුසලයේ ආය කෝසල්ලේ අපාය කෝසල්ලේ උපාය කෝසල්ලේ කියලා ඒ ඔය මල් කැඩුවට මල් මාලා ගොතන හැටි වෙනස්. ඒක ලස්සන ගෙතුවට පස්සේ යන ගොත ඒ ගෙත්තමේ සතිය තමයි තේමා විදියට යන්නේ. ඉතින් මම කොහොම කිව්වත් ඕකම තමයි කියන්නේ හැබැයි. සතිය ගැන කතා කරන එක විතරයි. මැක්කා ගැනම තමයි කතා කරන්නේ. ඒකෙන් හරිම ස්වාධීනකමක් ලැබෙනවා. කට්ටිය හරියට ඇවිල්ලා න්‍යායපත්‍ය හදලා දෙනවා. මේ පිස්සානම් ඔළුවනයි පිස්සානම් අතාද්දමයි කියලා කියනවා මෙහෙම කරන්න කියලා. ඒකික්කත් වතුරට බෑලවත් නැහැ. ඒ ගොඩ ඉඳගෙන උගන්නන්නේ. බහැපු එක්කනට පණ්ඩිස්නාංශ කිව්වේ භික්ෂුවකට අහවල් වැඩේ ගැලපෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. භික්ෂුවට ඔක්කොම වැඩ ගැලපෙනවා. මොකද භික්ෂුව කියන්නේ සියල්ලට දක්ෂ සියල්ලම හැකියාව තියෙන බුදුහාමරෙන් ගෝලෙක්. ඕගොල්ලන්ගේ වැඩ බලා ගන්න ඕගොල්ලෝ. අපි වැඩේ අපි බලා ගන්න. අපි නෙමෙයි මගේ වැඩේ මම බලා ගන්න. ඒකට උපාය කෞශල්‍ය. ඒ කිසිම අධ්‍යාපන ශාස්ත්‍රයක නැහැ. ඒක තියෙන්නේ වර්තමාන මොහොතට හැඩ ගැහිම තුළ. ඉතින් මම මෙතනින් මගේ කයිවාරුව නතර කරනවා. තව විනාඩි 45ක් තියෙනවා. මේ කෝසල්ල තුන ගැන හෝ එහෙම නැත්නම් අපේ ආධ්‍යාත්ම ජීවිතය ගැන හෝ දැන් කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන විවෘත සාකච්ඡාවක් පටන් අරගන්න. ඊ ආර්දනායි මම නේද වෙනවා. කමාල් අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අද දින ලිඛිත වාර්තා දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එකක් භාවනාව එකක් දෙවෙනි එක ප්‍රකාශයක්. ඒ දෙක ඉදිරිපත් කරන ඔබ වහන්සේගේ අවසරයි. හොඳයි. පළවෙනි වාර්තාව විමල් දිසානායක කියලා මහත්මයෙක්ගෙන් ලැබිලා තියෙන කමඨහන් වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පෙර කමඨහන් සෝදන උපදේශ වලට අනුව පසුගිය මාසය තුල සතිය පිහිටවීම පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමි. සතිමත් සක්මන. නිවසේ ගෙබිම ටයිල් හා විවිධ මතුපිට සහිත කාපට් ප්‍රදේශ දෙපතුල් වල ස්පර්ශයන්ට මූලිකව හිත යොමු කර වරකට පැයක් පමණ දිනකට දෙවරක් උදෑසන හා සවස් වරුවේ සක්මනෙහි යෙදෙන අතර සතියන්තයේ අමතරව දවස පුරා කාලය අඩු වැඩි වශයෙන් වාර 3-5ක් පමණ සක්මනෙහි යෙදෙමි. එෙහිදී පාවහන් නොමැතිවද ඇතුළු පෘෂ්ඨ තරමක් සිහින් දාර සහිත බින්දු සහිත සෙරෙප්පු සහිතවද විටින් විට සක්මනෙහි යෙදෙමි. පාවහන් නොමැතිව යෙදෙන සක්මනේදී දෙපතුල් වල ඒ මොහොතේ ස්පර්ශවන බිමෙහි ස්වභාවය අනුව උණුසුම් සිසිල් වශයෙන්ද තද හා සුමට වශයෙන්ද දැනෙන අතර සෙරෙප්පු දමා කරන සක්මනේදී සමස්ත ස්පර්ශය එම මොහොතේ පැලඳ සිටින සෙරෙප්පු වල ඇතුළු පෘෂ්ඨවල ස්වභාවයට සාපේක්ෂව අත්විඳින අතර එයින් ටයිල් හා විවිධ කාපට්
කාපට් මත පාවහන් නොමැතිව යෙදුණු විට දැනුණු ස්පර්ශය නොදැනෙන බවත් අත්විඳිමි. ඒ වගේම සෙරෙප්පු වර්ග දෙකේ ස්පර්ශයන් වෙනස් බවත් දැනෙන පීඩන වෙනස අනුව තද සැහැල්ලු වශයෙන් වෙනස් බවද අත්විඳිමි. සතිමත් පර්යංකය. ඇඳෙහි වාඩි වී දෙයක් එකිනෙක මත තබා දෙයස් වසා කයේ තැන් වල දැනෙන ස්පර්ශවලට හා සැහැල්ලු ඉරියව්වට හිත පිහිටුවා වරකට පැයක් පමණ නිසල්මනේ සිටිමි. මුල සිටම හුස්ම නොදැනෙන තුනී බවක් අත්විඳිමි. නිසල අවකාශයේ සිටින ස්වභාවයක් අත්විඳින අතර යම් කාලයකට පසු ශරීරය දිය වී යන්නාක් මෙන් ස්වභාවයක් අත්විඳින අතර මුලදී තනින් තන දැනෙන යම් තද ස්පර්ශ හා ඉතා සැහැල්ලු ස්වභාවයක් අත්විඳිමි. ඒ අතර බාහිර ශබ්ද ඇසීම් ගැඹුරු නිහඬතාවයක් හරහා ඇසෙන බවත් එම ශබ්දවල ත්‍රිව්‍රතාවයන් වෙනස් බවත් ශබ්ද නිකුත්වන ප්‍රභවයන් අනුව ඇසෙන ශබ්ද වෙනස් බවත් දුරහා ළඟ වශයෙන් නිරීක්ෂණය කරමි. විවිධ සිතුවිලිද සිත යෙදීමක් නිරීක්ෂණය කරන අතර ඒවා යම් කල්පනා ලෙසද කෙටි වචන ලෙසද විටින් විට මතුවන අතර ඒ සමග යම් කැමැති හා අකමැති වශයෙන් සියුම් හැඟීම්ද පවතින බවත් යම් මතුවන වචන අතර සම්බන්ධය නොවැටෙන ස්වභාවයක්ද නිරීක්ෂණය කරමි. හිස වටා යම් තද ස්පර්ශ ස්වභාවයක්ද නිරීක්ෂණය කරන අතර එය සාපේක්ෂ සිරුරේ තැන් වල දැනෙන තද කොටස් ස්පර්ශවලට සමාන බවක් ලෙසද නිරීක්ෂණය කරන අතර පරයන්කයට අමතරව යම් කාලයන් වලදී සක්මනේදී එදිනෙදා කටයුතු වලදීද එම හිසෙහි ස්පර්ශ ස්වභාවය නිරීක්ෂණය කරමි. සතිමත් බව දියුණුවට අඩුපාඩු පෙන්වා දෙන මෙන් ඉතා කාරණක ඉල්ලා සිටමි. නිරෝග සුවය දීර්ඝායු සහ නිවන් සුව පතමි. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයේ සාකච්ඡා. විමල් දිසානායක මට මතක නැහැ කොහෙද කියලා. ඕමාන් වලින් සම්බන්ධයි. රයිට්. එතකොට මේකේ පස්සට යනකොට පළවෙනි කොටසේ කමඨාන් සුද්ධ වෙලා තියෙනවා. ඉස්සලා නම් කියනවා තද ගතිය, මෙලෙක් ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය, කටු සෙරෙප්පු, නිකන් සෙරෙප්පු නැතුව ආදි වශයෙන් ද්වේතාවයක සම්බන්ධයක් පෙන්නනවා සක්මනේ. ඒ ද්වේතාවය අනිවාර්යයෙන්ම හේවණල්ලක් වශයෙන් මනාපමනාව දෙක පහල කරනවා. තද බව මෙලෙක් බව වෙනකොට ඒකට මනාපයි එකට අමනාපයි. සෙරෙප්පු නැතුවට වැඩි සෙරෙප්පු තියනවාද එකට මනාපයි එකට අමනාපයි. ඒක පිළිබඳව හැඟීමකින් කරලා තියෙන බව පේනවා. මොකද පරියන්කේදී පේනවා වචන කෙටි වචනද කල්පනාද හිතවිලිද කියනවට මනාපමනාපේ ආරූඪ වෙන හැටි. ඒක තමයි කමඨාන් සුද්ධ වෙනවා කියන්නේ. ඒව ඉබේම බුබුලු දානවා වගේ එහෙම මෙහෙම පෙන බුබුලු වෙනවා. මඩ ගොහරුවකින් පෙනෙන්නා වගේ. ඉතින් ඒවට මනාපමනාපහන මේ කොහෙදෝ යන හිතවිල්ලක් කොහෙදෝ පටන් ගන්න හිතවිල්ලක් කොහෙදෝ කියලා වෙන හිතවිල්ලක් මගේ තියෙනවා. ඒකට ආරූඪයක්. මනාපමනාප පහළ වෙන්නේ නැති හිතවිලි අදාළ නැත. අපේ සංඥාවට එන්නේත් නැහැ, මතකට එන්නේත් නැහැ. මේ මනාපමනාප පහළ වීමෙන් තමයි කොහෙදෝ යන හිතවිල්ල නයික් රෙද්දාස්තේ දාගන්නේ. ඉතින් ඒකට ඇති වෙන්නේ මේ මනාපමනාපේ දැක්කනම් ඒක තමයි ජීවිතේ කම්මැලිකම හට ගන්න පළවෙනිම තැන. ඕනම දෙයක තියෙන මනාපමනාවේ බලන්න ගියාම මේ සියලු දේවල් විරංජනේ වෙන්න පටන් ගන්නවා. මේ සියල්ලම විරාගයටපත් වෙනවා. මනාපමනාපේ තුලින් තමයි දේවල් වල අපි පණපවා ගන්න. තිද්දි බහුල කරගන්නේ. මෙයා මගේ, මෙයා උඹේ. මෙයා කැමති, මෙයා අකමැති. මේක හිතවිල්ල මං කැමති එකක්, මේක අකමැති එකක් කියලා මේ අසුචි අත ගන්නනේ. අසුචි අත ගන්න ගම ජාතකයක් නැති හිතවිලි ඒවට මනාපමනාප දැමීම තමයි අපි එතනින් තමයි කොමිට් වෙන්නේ. එතනින් තමයි අපි දුක බෝ කරගන්නේ. ඒ නිසා සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ සංඛාරා අනිච්චා. ඒ අහ කියන හිතවිල්ලක් සංස්කාර කරගන්නවා මනාපමනාප පහළ වෙච්ච. ඊට පස්සේ ඌ අනිත්‍යයට යනකොට මට දුකයි. ඊව දුකට යනකොට ඒක අනිත්‍යයි. හැබැයි මේ මනාපමනාප පහළ කරත් නැතත් සියලුම ධර්මනාත්මයි. අබ්බේ ධම්මා අනත්තා. ඉතින් ධර්මතාවයේ දකින්න බෑ සංස්කාර තියෙන තාක් කල්ලිච්චරයි කියන තියෙනවා. ධර්මතාවයේ දකින්න බෑ
මේ මනාපමනාපේ චේතනා සංස්කාර අபிසංචේතනා අபிසංස්කාර තියෙන හැම වෙලාවෙම අපි අන්ධකාර වෙනවා. මොහා වෙනවා. මොකෙන්ද මොහා වෙන්නේ? අවිද්‍යාවෙන්. ඒතකොට ධර්මතාවය දකින්න බෑ. ධර්මතාවය නම් ඔබ තෝරපු දෙත් නැති දෙත් ඒකාකාරව කුණු වෙනවා. ඒකාකාරව අනිත්‍යයි. ඒකාකාරව දුකයි. නමුත් අපිට හුඟක් වෙහෙස දෙන්නේ මම කියලා පටවගත්ත දේ කුණු වෙනකොට තමයි. ඒක අනිත්‍යයට යනකොට තමයි. ඉතින් ඒකට හේතුව මේ දේවල් අනිත්‍ය දුක නෙවෙයි. මේ දේවල් වලින් සමහරක් කුණු කන්දල් මම කියා ගන්නවා. මනාප වෙනවා. ඒ ටික කුණු වෙනකොට ඉවසන්න බෑ. තරන්න බෑ. සිදිනස ගන්න හිතෙනවා. ඒක කවුරු හරි කරනවායි කියලා එන්නේ උගුරු දන්න කණ්ඩ හිතෙනවා. මේ ඉන්ෆ්ලික්ෂන් එක එහෙම නැත්නම් මේ දුකේ මේ තියෙන නපුර කාට හරි දෙන්න හදනවා. දෙන්න හදන්නම ඒක කොටහක් මම කියා ගන්නවා. මේ කොටහ හොඳයි. මේකම කේල් කනේ මුල් ලැබරිය. මේ මගුල් බේන්තේ ඉස්සලම වතුර අල්ලපු එක කරා. ඉතින් ඔතන තමයි ගැටුම තියෙන්නේ. වතුරමයි කේල් කන කොහියෙකත් එකයි කොහෙන් කෑවත් එකයි කියලා දන්නවනම් සාගරයේ කොතන ඇඟිල්ල ගහලා බැලුවත් තුනුරා වගේ එකක් ඉස්සර වෙන්න ඕනේ, එකක් ප්‍රමුඛ වෙන්න ඕනේ, එකක් මේ ලොක්ක වෙන්න ඕනේ, එකක් නැහැ. ඒ බව එන්නේම මනාපමනාප දෙකේ. ඒක මදුපිණ්ඩික සූත්‍රයේ බොහෝම ලස්සන සරුවචාන්සේ වැඩිය කියන එක වැරදි වැඩිය කියලා විස්තර කර දෙන කොට්ටිත ස්වාමීන් වහන්සේ පින්ලා දෙනවා. මෙන්න මේකයි මේකෙන් සරුවචාන්සේ අදහස් කරන මොනවා දැක්කත් දකින්නවත් එක්කම පහළ වෙන මනාපමනාපේ බලපන්. බලපු තැන ඉඳලා තමයි උඹත් පහළ වෙන්නේ, දැකීමත් පහළ වෙන්නේ, පවත් පහළ වෙන්නේ. දැක්කට නොදැක්කා වගේ හිටියොත් මනාපමනාප නැහැ. ඒකට හැබැයි හරි නීරසයි, හරිම කම්මැලි, හරි විරාගයි, හරිම නිබ්බිදාවයි. ඉතින් ඒකට ඔය බලාගෙන ඉන්න බකන් නිලා ඉන්නවා වගේ. මම බලාගෙන ඉන්නවා සරත්ලයි වයිෆ් හම්බෙන්න ගියා. මට හිතෙනවා මොන හරි කරන්න පුළුවන් වෙයි කියලා මට පුදුම ගැම්මක් ආවා. පස්සේ බුද්ධරගේ තහඳුරුමා ගියා. එයාට ක්‍රමයෙන් ස්නායු නැති වෙලා යනවා. දැන් ඇත්ත දෙකේ විතරයි ස්නායු තියෙන්නේ. ලස්සන මනුස්සයා. හම් බලාගෙන ඉන්න ඉච්චර මොනවත් කරන්න බෑ. ඇටෙන්ඩ්ලා දෙන්නේ දෙපැත්තකින් ඉන්න රෝද පුටුවේ ඉන්නේ. ඉතින් ලොකු ස්ක්‍රීන් එක. ඒගේ දරුවෝ දෙන්න දරුවන්ගේ දරුවත් එක්ක සෙල්ලම් කරන බලනකොට පොඩ්ඩක් ඇස් දෙක එහෙම හොල්ලනවා. එච්චරමයි. සරත් කතාලිකව මේ මගේ ගුරු හමුදුරෝ මේ හින්දු ජාතික උත්තම කල්චර් මේ ඉන්දියන් ෆැමිලි එකේ ඇවිල්ලා තියෙනවා. ඉස්සෙල්ලා දැනෙනකොට එයාගේ නියපොතු වලින් ඇඟිලි වලින් වැඩ ගත්තා. බහින හඳ හිමීට බහැපන් කියලා කවි පොතක් ලිව්වා. මේ ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ කිව්ලේ ඔක්කොම නැතිලා ඇස් දෙකේ විතරයි ඉතුරුලා තියෙන්නේ. ඉතින් මම බලාගෙන ඉන්නවා. බුද්ධරගේ ධාමරකෝ පොරකණ්ඩ යන්න බෑ මොනක්වත් කරන්න බෑ. මට බැලලා තියෙන මට දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා නැති වුණා. ඉතින් ඒක දරත් ආපුවම අහලා බලන්න ඒ මනුස්සයාගේ නැතිවීම වාසියක්ද අවාසියක්ද මනාපයක්ද අමනාපයක්ද බොහොම ලස්සනට ගියේ ස්නායු පද්ධතිය. අවුරුදු ගාණක් මෙයා HBN HSBC මොකද්ද බැංක් එකක් තියෙන මොකද්ද? HSBC ගේ චීෆ් එක්සිකියුටිව් සරත්. දැන් ඉතින් උපරිම සැප දුන්නා. නමුත් හඳ බැස්සා එමීට බැස්සේ. ඉතින් ඒක දිහා බලනකොට බලාගෙන ඉන්නවා. සරත් කියන ඔක්කොම ඇහෙනවලු කියනවා. ඉතින් හරි ලස්සනයි. එතෙන්ද ගියාට පස්සේ පේනවා කොමන නැටුම් කෙලි කවට සිනාදා දැන් මේ මනාපමනා පැරණ වලිගෙත් උඩ තියාන කන් දෙකත් උඩ තියාගෙන පෙන් කෙලිනවා පෙන්වතියක් ඉස්සගෙන එහෙම නැත්නම් දුෂ්ටයා පැත්තක තියාගෙන අනේ ඔය ඔක්කොම සම වෙච්ච දවසේ එමසදියා බලනකොටත් පේනවා එයාට වර්ගකරණයක් වර්ණ අවශෝෂණයක් තිබුණට මූණේ පේන්නේ නැහැ එකක්වත්. මූණ නිකන් මේ කම්පියුටර් තියෙන ලයිට් නැගිහිල්ලා වගේ. සෙන්සර්ස් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැත්නම් දෝෂයකට. භාවනා කරලා නෙවෙයි. ඉතින් ගිහලා බලන්න ගියාම පැය ගණන් බලන්න ඉන්න පුළුවන්. මේ මිනිස්සයයි මේ කාමභෝගී නේ කොල්ලෙක් ඉස්සරහින් ඉන්න කෙල්ලෙක්ගේ රාග හැඟීම් මත වෙනට මේ මිනිස්සයා තුල තියෙන රසායනික ක්‍රියාවලියත් දැන් මේ මිනිස්සයාගේ තුල රසායනික ඒක දිහා බලන්න අපේ රසායනික ක්‍රියාවලියත් අර කොල්ලෙක් කෙල්ලෙක් එක සිපු වෙනඳ ගන්නකොට අපිට පහළ වෙන රසායනික වැగిරීම දිහා බලනකොට පේනවා මේ දෙකම තියෙනවා ඇතුලේ අපේ. ගණන්ම ගණන් ගන්න නැති මනාපමනාප නැති එකක් තියෙනවා ඇතුලේ. ඒකෙන් එච්චර ඩෝපමයින් එන්සයිම් එක එන්නේ නැහැ. ඩෝපමයින් ඇවිල්ලා අපි කුප්පන්නේ ඩෝපමයින් තව එක එන්සයිම් එකක් තියෙනවා කිව්වා එදා සයිකියාට්‍රික් කෝස් එකේ. ඔය දැන් ඩෝප් වෙනවා කියන්නේ. මොනවා හරි දැකපුවම අපිට කොක්ක වදිනවා නම් නපුර වැටෙනවා නම් හොඳ නරක තියෙනවා අපි ඒක දිගේ තමයි යන්නේ.
එහෙම නැති ගොඩාක් නරක වෙනවා. දුකටපත් වෙයි එකක් අත අපිට අදාළ නැහැ. මේ මම තෝරාගත් එක නරක වුණානේ. මේ මම ගත් එක මගේ මන අපිට ගත් එක පින්නන්න බෑ. යගේ මං විරුද්ධකාරයක නරක නොවෙන එක පින්නන්න බෑ. ඉතින් 3ක් 9ක් පෙන්ලා දීලා තියෙනවා. මම මගේ නෑ මට හතුරුකම් කරනවා කරන්න ඉඩ තියෙනවා. මගේ නෑයින්ට හිතවත් අයට හතුරුකම් කරනවා ඉස්සරහට කරනවා කරලා තියෙනවා. මගේ මිතුරන්ට හොඳකම් කරනවා කරන්න තියෙනවා කරන්න ඉඩ තියෙනවා. ওই 9ෙම මේ ඒවට කියනවා ස්ථාන කෝප කියලා. ස්ථානේ තේරෙනවා. ওই 9 පන්නප එකක් තියෙනවා අස්ථාන කෝපය කියලා. ඒක තමයි පිස්සු කියන්නේ. ඒ තමයි මානසික රෝග ඇති කරන්නේ කායික රෝග ඇති කරන්නේ මේ මිනිස්සු දැකලා තරහට ගැහුවට මොකක්වත් මානසික රෝගයක් නැහැ. ඒක උසාවි තියන බේරන්න පුළුවන්. මේ මොකක්වත්ම දන්නේ නැහැ. කිසිම අදාළතාවයක් නැහැ. ඩක්කාල මනාපයක් ඇති වෙනවා අමනාපයක් ඇති වෙනවා. එතන තමයි ಜಾති හට ගන්න තැන. අනේක ಜಾති සංසාරම් කියලා ඕකයි හොයාගෙන ගියේ. හට ගන්නකොටම ප්‍රිය අප්‍රිය මනාපමනාප අදුක්කම සුඛ විශාල මේ සමාස පද සෙට් එකක් තියෙනවා. කිසිම තැනක බුද්ධ ආගමේ නැහැ. බුදුක දැම්මොත් බුද්ධ ආගමට බෑ කඩාගෙන කන්න බෑ. බුද්ධ ආගම වවන කන්නේ ඔක්කොගෙම හොඳ පැත්ත තෝරලා දීලා දිවි ලෝකෙ පෙන්නලා දීලා මේ ප්‍රණීත ආහාර පාන පෙන්නලා දීලා ඒව දෙකනේ ඉව කරගෙන යන කාටද දෙන්නේ මේ අපේ පැත්තට දාන්න. ඌ අල්ලන්න බෑ විසිකලා දාන්න. ඕගොල්ලෝ විසිකලා කොහටද විසිකරන්නේ? මේ මං ඉන්න දිහාට විසිකරන්නේ. ඉතින් මේ මනුස්සයා ඒ කියන මිනිහා අඩියටම වැටෙන්නේ අපායේ. ඒක අපාය කෝසල්ලේ කියලා කියනවා ඒකට. වපාගෙන khණ්ඩමයි තියෙන්නේ මහල්ලා මොහොත කියන පොතේ මම මුළු පොතම කියුවා ඒක පේන්නේ නැහැ කියලා තියෙන්නේ බුද්ධ ආගම කියන්නේ මනුස්සයාගේ වර්තමානයේ සූරා කාල අනාගතයේට බලාපොරොත්තුවක් ඇති කරන එක තමයි. ඒකට ගහපු එක තමයි කොමියුනිස්ට් ධර්මය කියන්නේ. මොකක්වත් නැහැ. සැප තියෙන්නේ භෞතික වස්තු වල. ඔය අම්මගේ තාත්තගේ මුන්නේ ඔක්කොම සහෝදරයෝ. ඒවයි ගන්න දෙයක් නැත්තේ නෑ. බුරියෙන් පල්ලයට කිසිම නෑදෑකමක් නෑ. ඔක්කොම එකයි. බුරියෙන් උඩට තමයි ඔක්කොම තියෙන ලබයි ලැජ්ජාවේ නෑදෑකම ඔක්කොම තියෙන්නේ. ඒකත් එක්ක හිටපෑ හැබැයි බුරියෙන් පල්ලයට මොකක්වත් නෑ. අපේ ජාතියේ තියෙන්නේ සිංහෙක් එක්ක සිංහ මේ සුප්පාදේවි පටලැවිලා ඒකෙන් ඇතිවෙච්ච දරුවෝ දෙන්න එකිනෙකා විවාහ වෙලා ඇතිවෙච්ච අවජාතක විජේ කුමාරයාගෙන් තමයි يعني කඩප්පුලි එක කියන්නේ රටින් පිටවල් කරන ඒකෙන් ආව પરම්පරාව කියලා තමයි. අපි කියනවා මේ කුවේනි සත්සියක් බන්ධන බෙලෙන් මම ගෙන්නු කුමරුන් ළඟ ඉතේ කියලා මේ බන්ධන කරලා ගෙන්නන්නේ විජේ කුමාරයා 700ක් කුමරු 700ක් මේ මොනවාද මේවා ගාගෙන මායාවෙන් මම ගෙන්න ගත්තේ කියලා අන්න ඒ දෙන්න පැටුනාට පස්සේ ඇති වෙන දරුවා ආවට පස්සේ ඉස්සලා හිටපු දරුවොත් අයින් කරලා කුමරින්ට තෙල් දානවා කැලේ. ඔච්චරම කැත ඉතිහාසයක් වෙන කොහොක්වත් නැහැ. මොකද අපි ඉතිහාස ලියවිලා තියෙන ඉඳා. කොයි ඉතිහාසෙත් ඔච්චරයි. අපි ඒක ලියවිලා තියෙනවා. ඒ රටින් පිටුවල් මන් දන්නේ ඒක නෙවෙයි ඉතිහාසය කියලා කියනවා දැන් වෙන පුරාවිද්‍යාකාර විටිසල තිබුණා කිය. කොච්චර තිබුණත් ඔච්චරයි තියෙන්නේ. බුදුසසුන ආපු කට්ටියගෙත් වෙලා තියෙන්නේ සහෝදර විවාහ වෙලා ආපු කෝලිය ශාක්‍ය පරම්පරාවෙන් තමයි කෝලිය වංශික ශාක්‍යයන් බයිනවා ශාක්‍යයන් කෝලිය වංශ වෙනවා ගතු කේලම් කියමයි බනින්නේ. ඕකම තමයි කතාව. ඔය අනවශ්‍ය විවාහ තමයි කතාව. ඉතින් ඒ පරම්පරාවක් තියෙන්නේ ඕකේ. ඒකට අපි මහා ලෝකෝට ශාක්‍ය පරම්පරාව කියලා කියනවා. සිංහල පරම්පරාව කියලා කියනවා. ඒ මොකක්වත් නැහැ මේ වර්තමාන මොහොතේ ඉන්නේ නැති වෙන්න තියෙන දේවල්. මනාපමනා පහල කරන්න තියෙන දේවල්. ඒව ගැන කතා කරනවාට කියන්නේ මේ සිංහල බුද්ධ ආගම දන්නේ නැතුව එහෙම නැත්නම් මේ දේශානුරාගී නැතුව කරන කතා කියලා. දේශානුරාගීට ගියොත් අපාය කෝසල්‍ය ලැබෙයි. එහෙම නැත්නම් ඔය කමඨානේ අන්තිමට කිය විදිහට හිතවිලි එනවා, වචන එනවා, කල්පනා එනවා. ඒ තුනෙන්ටම සමහර විටක මනාප පහල වෙනවා. අමනාපන ඒ කියන්නේ කොක්ක වදිනවා. මනාපමනා පහල වෙච්ච නැතිව ස්ලිප් වෙනවා. ඒව කවදාකවත් සංසාරට කර සංස්කාර ඇති කරන්නේ නැහැ. ඒව තමයි 99%ක්ම තියෙන්නේ. අපි අර දශමෙන් තමයි උගටි ගහගෙන යන්නේ. මේ මනාපමනාපේ හරහා. ඉතින් මනාපමනාප දෙකක් නැත්නම් හරිම නීරසයි ජීවිතේ. හරිම නිබ්බිදාවක් ජීවිතේ. හරිම කම්මැලි. මේ මිනිස්සයා ඉන්නවටවත් කැමති නැහැ ගෙදරක.
මල පෙරේතෙක්, මුස්පේන්තුවක්, ගල් ආන්දෙක්. ඒකයි බුදුහාන් කියන්නේ කල්ැතු කැලීකට ඵලයන්. ඔය ගල් ගහනවා, ඒත් ගල් ගහනවා. ඉතින් ගස් කොළන් ওই තරම්ම නපුරු නැහැ මිනිස්සුયો තරම්. ඔබ පොඩ්ඩක් ඈතටලා හිටපන්. මේ මිනිස්සුયો කියන මනාපමනාප දෙක නැහෙනේ උන් කැමති නැහැ. ඒ කියන්නේ මාටිසම් කිය. Taman කැමති දේ යා කැමති නැත්නම් රජුගේ මිනිස්සුයි අකමැත්ත නිසා මේ මතවාදයට මරලා දානවා. මුළු ඉතිහාසයේ පුරාම තියෙන මනුස්ස ඝාතන විශේෂයෙන්ම මේ අධිකරණ තීන්දුව ඔක්කොම මාටිසම්. අපි කරන දෙයයන්ාන්සේ අදහන්නේ නැහනේ. කොණ්ඩෝන මරණ්ඩෝන. ඉතින් බටහිර ලෝකයේ අධිරාජ්‍ය පවත්තන්න ගිහිල්ලා මේ දේවාදහල් නැති මිනිස්සු කටු පිච්චි දෙකක් මෙන්න ලං වෙන්න තියලා මිරිකලා ලේ ගලන හැටි පල්ලි ඇතුලේ තාම තියලලු මැෂින් ටික. කපන්නේ. කටු දෙක ලං කරන්නේ. මනාපද දෙයයන්ාන්සේට. මනාපද දෙයයන් කරන්නේම ෆාදර් ළමයි. ඒකල ගිනි ගහලා ගින්දර ඇඟටත් දාලා ගිනි තියන්න ඉස්සලා අහනවා. කැමතිද දෙයයන් නැහනේ ඔන්න. අපි නෙවෙයි තිබ්බේ ඔන්න තිබ්බා. ඉතින් අර මැරලා යනවා. ඒ හිටපු සියලුම අති මානසික ශක්තිය තියෙන ඔක්කොම ගෙන්නලා. ඒක කැමතිද දෙයයන් නැහනේ. දෙමිස් කැමති නෑ මිසුන්ට සත්‍ය තේරෙනවානේ. පුච්චලා මැරුවා. මාටිසම්. මොකද අපි මතේ කරු කරන්නේ නැහැ. ඒ නිසා තියෙනවලු මේවා කියනකොට හිතෙන් නිකන් මම මේ ආගම කරන්න හදනවා කිය. ආගමට ගන්න උත්සාහ කරලා කවුරු මැරුවත් ප්‍රශ්නයක් නෑ. මෝ ඒ ආගමේ නැතනට ආත්මයක් නෑ. ඒව දෙයනාංශ තරහ වෙන්නේ නෑ. හැබැයි දෙයනාංශය අදහන කෙනෙක් එක්කෙනෙක් කර මැරුවොත් මුළු මානව ප්‍රජාව මරපු තරමට දෙයනාංශය ශාප කරනවා. බෙදෙන්න බෑ උඹලට දෙයනාංශය අදහන ඔක්කොම එකයි. මොකද දෙයනාංශය අදහන ප්‍රධාන ආගන්තුන අතර තමයි ලෝක යුද්ධ තියෙන්නේ. ජූස් ආගමයි, කතෝලික ක්‍රිස්තියානි ආගමයි, මුස්ලිම් ආගමයි. ඒගොල්ලෝ ගැටුණාට පස්සේ කිසිම දෙයක් අනුකම්පාවක් නැහැ. ඉතින් ඒ මොකද මනාපමන වෙන මොකක්වත් නැහැ. මිනිස්සුත් මිනිස්සුયો. තිරිසන්නු නෙවෙයි. තිරිසන්නු කොච්චර හිටියත් අර අදහන් නැති මිනිස්සෙක් හොයාගෙන ගිහලා වහදීලා පිහින් ඇල්ල මරනවා. ඉතින් ඒක තමයි මානව මනසේ තියෙන විශේෂතාවය. අන්නෝක දැනගෙන අපි යන් කමල් ඊගාවෙකට නේ. එහෙමයි සවසරයි. ඊළඟ එක සාමෙන් වහන්ස අපිට ලැබිච්ච ප්‍රකාශයක් සතුටුදායක අසතුටුදායක අත්දැකීමක් සතුටුදායක කරගත්ත විදිය ලියප එකක්. ඒ නිසා ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. කෙසේ වෙතත් සාංශ මම සිංහලට හරවලා සිංහලෙන් අවශ්‍ය නම් දෙන්න පුළුවන්. නැත්නම් ඉංග්‍රීසි එකේ විදිහටම කියවන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. උඹට ඉංග්‍රීසි තේරෙනවද? මට යන්තම් කර ගහ ගන්න පුළුවන්. ඒ යන්තම් පදම් බෑ. පුළුවන් නම් කරපන්. හරියටම දෙන්න ඕන ඔෆිෂියල් ට්‍රාන්ස්ලේෂන් එක ගිනස් මොකද්ද මේ හැන්සාඩ් වාර්තාවට යන සයිස් එක. හරි. එහෙනම් සිංහල එක කියවන්න ස්වාමීන් වහන්සේ. දැන් ඉංග්‍රීසි එකට තියනවා කිව්වම. හරි ඉංග්‍රීසි එක දෙන්න සංසෙන්. හරි. දැන් මොකක් හරි අපි නොමගරින්න එපා. තියෙන්නේ ඉංග්‍රීසි එක සිංහල එකද? ඉංග්‍රීසි එක තියෙන ස්වාමීන් වහන්සේ ඕන සිංහලට හරවලා දෙන්නත් පුළුවන්. ඉතින් උඹට ඉංග්‍රීසි තේරෙන්නේ නැත්තම් කොහොම කරන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. හරි එන ඉංග්‍රීසියෙන් කියමු ස්වාමීන් වහන්සේ. නිකන් කියවලා බලපන් උඹට ඒක තේරෙනවද කියලා කියව ගන්නවා. First, may I pay respect to you, the great meditation teacher and the great son of Buddha. Sadhu, sadhu, sadhu. I thought of sharing with you some of the fun experience I had during a recent hospital admission. Last week, I experienced a sudden excruciating pain in my stomach and was hospitalized, and it turned out to be due to a kidney stone. I tried my best to get the mind absorbed in the pain, but did not have much success. To control pain, they injected me with a pain relief medication that controlled the pain, and in no time I could mindfully rest in the emptiness while drifting back and forth into what is happening around the noise and hectic surrounding in the emergency ward. One day, the pain was so bad, they had to use morphine on me. That was like getting instant entry
to Arupa Dana. I was fully awake and mindful within, and my breath had ceased. The health professionals were not happy about the fact that my breath ceases easily and kept tapping me and asking me to relax and breathe normally. At such times, I did not have energy to open my eyes or explain to them that I am fine with my breathing the way it is, so I just laugh within. The whole hospital stay felt like a long meditation retreat. I valued every aspect of it and was a good opportunity to test the benefit of the practice I have been doing so devotedly over the last 2 years. It was so amazing how the meditation just continued to happen by itself amidst all the aches and pains. Thank you so much for all your guidance given to me. Undoubtedly, that helped me immensely to excel in my practice very well. At the present, I am with the stent to ease the pain. Next Thursday, going back to hospital for a procedure to get the stone removed. Now I have even more confidence in your words. You say, පුහුණු කළ සතිය හරියට සියලු කෘත්‍ය සම්පාදනය කර දෙන මහා ඇමති කෙනෙක් වගේ. Much merit to you all, Sangha at Nissarana Vanaya. You are happy and humble, obedient people. Jinali Velikala. Thank you for band ඉංග්‍රීසි පාඩම උඹට තේරෙනවා කියලා බලන්න. සිංහල එක වචනයක් වරද්දලා කියවුවා වගේ මට පේන්නේ මට මතක විදියට. එහෙමයි සාන්නත්. උඹට දැනෙන උපරිමයක් දෙන්න හදන්නේ මම. හරිද? උඹට මෝෆින් දෙන්නේ නැහැ. අනේ මගේ ළඟ තියෙනවා මෝෆින් සාන්නත්. ඉන්නවද වයිෆ් ළඟද? මේ කෙල්ල ඉන්නවද? ඉන්නවා ළඟ ඉන්නවා. ඒ නැති මෝෆින් තමයි. එහෙමයි. අවසරයි සාංශ. පළමුවෙන් ඔබට ගෞරව කරමි. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන්න් වහන්සේ වෙත ලියමි. සාදු සාදු සාදු. මෑතකදී රෝහල් ගත වී සිටියදී මට ලැබුණු විනෝදජනක අත්දැකීම ඔබ හා සමග බෙදා ගැනීමට මම සිතුවෙමි. පසුගිය සතියේ මගේ බඩේ හදිසි වේදනාකාරී වේදනාවක් අත්විඳ රෝහල් ගත කර ඇති අතර එය වකුගඩු ගලක් නිසා විය. වේදනාවෙන් මනස ග්‍රහණය කර ගැනීමට මම උපරිම උත්සාහයක් ගත්තද එය එතරම් සාර්ථක නොවිය. වේදනාව පාලනය කිරීම සඳහා ඔවුන් මට වේදනා නාශක ඖෂධ එන්නත් කළා. එම වේදනාව පාලනය කළ අතර හදිස්සි වාට්ටුවේ අවට ඇති ഘോഷාකාරී සහ කාර්යබහුල අවට සිදුවමින් පවතින දෙයට පෙරලා ඉදිරියට යද්දී හිස් බව සිහියෙන් සිටීමට මට නොහැකි විය. ආනිසංස මට චුට්ටක් ඒ වාක්‍ය බලන්න ඕන. වරද්දලා තියෙන්නේ සිංහල තේරෙන්නේ නැහැ, එක්ක ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. මං වගේ නෙවෙයි. මට තේරෙනවා, හැබැයි තේරෙන්නේ නැතිකම. emergency microphone getting අවස්ථාවක් නැහැ. that was this. හරි. යදි හිස් බව මම එතනලා කියනවා අපේ ස්වාමීන් වහන්සේ වේදනාව පාලනය කිරීම සඳහා ඔවුන් මට වේදනානාශක එන්නත් කළා. එම වේදනාව පාලනය කළ හැකි අතර හදිසි වාට්ටුවේ ඇති ഘോഷාකාරී හා කාර්යබහුල තත්ත්වය අවට සිදුවමින් පවතින දේ පෙරලා ඉදිරියට යද්දී හිස් බවෙන් සිහියෙන් සිටීමට මට හැකි විය. දිනක් වේදනාවක් එකයි නොහැකුණත් එකයි නාරි උඹට හොඳට තේරෙනවා අර සැලෙන්නේ නැති ගතිය. අෂ්ටලෝක ධර්මයේ සැලෙන්නේ නැහැ. වේදනාව ඉන්න පුළුවන් උණයි කිව්වත් නැහැ උණයි කිව්වත් උඩ දෙකම එකයි. හරි උඹයි හොඳට භාවනා කරලා තියෙන ඥානකී නෙවෙයි. වැලිකල්ට වැඩි උඹේ වාර්තාව හොඳයි. හරි. දිනක් වේදනාව ඉතා දරුණු අතර මට
මෝෆින් භාවිතා කිරීමට සිදුය. එය හරියට අරූප ධානය වෙත ෂණික ප්‍රවේශයක් ලබා ගැනීම හා සමානයි. මම සම්පූර්ණයෙන්ම අවදියෙන් හා සිහියෙන් යුතුව සිටි අතර මගේ හුස්ම නතර වී තිබුණි. මගේ හුස්ම පහසුවෙන් නතර වී මගේ හුස්ම නතර වී සිටින විට මාහට තට්ටු කරමින් සාමාන්‍යයෙන් විවේකීව හුස්ම ගන්නයයි සෞඛ්‍ය කටයුතු පිළිබඳ නිලධාරීන් දැනුම් දුන්නා. එවැනි අවස්ථාවලදී මගේ ඇස් ඇරීමට හෝ ඔවුන්ට පැහැදිලි කිරීමට මට ශක්තියක් නොතිබිනි. මගේ හුස්ම ගන්න ආකාරය මම හොඳින් දනිමි. එබැවින් මමම සිනාසුනිමි. ඒ කැලේ ඉංග්‍රීසියේ තිබුණේ නැහැ. ඒක තිබුණේ නැහැ. ඔය කැලේ ඉංග්‍රීසියේ තිබුණේ නැහැ. අතින් දාලා තියෙන්නේ. ඔය උඹ ඔය hina වෙන්නේ. ඔය hina වෙන්නේ. ඒ ට්‍රාන්ස්ලේෂන් එරර් සාවින. ට්‍රාන්ස්ලේෂන් එරර් නේ උඹ අතින් දාලා තියෙනවා. නෑ Google එක කියන එක තමයි මම කියවන්න සාවින. උඹමනේ ට්‍රාන්ස්ලේට් කරේ. මුළු රෝහල් ගත්තවි. Google දා ඒක ගල් වෙන ඒක ගල් වෙනවා Google වලදී මොකද්ද ගල් වෙන ඒකයි ඊළඟට යටකැලේ කියන සංස මුළු රෝහල් ගතවීම දිගු භාවනාවක් ලෙස දැනුණා. මම එහි සෑම අංශයක්ම අගය කළ අතර පසුගිය දවස් පුරා මම කැපවීම පුහුණු කළ භාවනාවේ ප්‍රතිලාභ පරීක්ෂා කිරීමට හොඳ අවස්ථාවක් විය. සියලු වේදනාවන් හා වේදනා මැදේ භාවනාව තනිවම සිදුවීම හරි පුදුම සහගතය. ඔබ මට ලබා දුන් සියලු මඟ පින්වීමට බොහොම ස්තුතියි. නිසකවම මගේ පුහුණුවීම් වල විශිෂ්ටත්වය දැක්වීමට එය ඉමහත් පිටුවහලක් විය. මේ වන විට මම වේදනාව සමනය කිරීම සඳහා ස්ටෙන්ට් එකක් සමග සිටිමි. ඊළඟ බ්‍රහස්පතින්දා ගල ඉවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාපටිපාටිය සඳහා නැවත රෝහලට යයි. ඔබේ වචන කෙරෙහි දැන් මට ඊටත් වඩා විශ්වාසයක් ඇත. අර සිංහලෙන් කියපු තියෙනවා පුහුණු කළ සතිය හරියට සියලු කෘත්‍ය සම්පාදනය කරන ලද මහා ඇමති කෙනෙක් වගේ. නිස්සරණ වනේ සියලු සංඝයාට ගොඩක් පිං. ඔබේ ප්‍රීතිමත් නිහතමානී කීකරු ශිෂ්‍යයා ජිනාලි වැලිකල. වැරදි තුනක් තියෙනවා. ස්ටෙන්ට් කතාවක් ඉංග්‍රීසියේ තිබුණා. සිංහලෙන් කිව්වා ඉංග්‍රීසියෙන් කියුනේ නෑ මොකද. ස්ටෙන්ට් එකක් දාලා. මොකද මම දන්නේ නැහැ ස්ටෙන්ට් කියන එක. මම දන්නවා කවුතර දාන්න එක ස්ටෙන්ට් එක දාන්නවා. ඒක ඉංග්‍රීසියේ කියෙව්වේ නෑ. එතනින් ගියාම හිනහාවක් තියෙනවා කියලා සිංහලයේ තියෙනවා ඒකේ නෑ. අන්තික බඩේ වේදනට එක්ස්ක්‍රූෂියේටින්ද මොකද්ද වර්ඩ් එකක් තියෙන්නේ. ඒක වැරදිලා ප්‍රොනවුන්ස් කරේ. චෝදනා තුනයි සාරන්න. තුනක් තියෙනවා. බලපන් අර ජිනාලි කොහම හරි ලකුණු දා ගන්නවා. ඔබ කොහෙදෝ ඉඳලා ඔය ජිනාලි තමයි අපිට අර බ්‍රේන් වේව් එක අරන් දුන්නේ. ඒ ජිනාලිගේ හස්බන්ඩ් අරන් දුන්නේ. බයි ජිනාලි තමයි පිටිපස්සෙන් හිටියේ කැන්බරා වල. ඕන එකක් කියන්නේ කිව්වා. කරලා දෙන්නම් කියලා. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා ගලක් ආපු එක ගැන. වකුගඩු ගලක් ආවේ නැත්නම් ඔය මොකක්වත් වෙන්නේ නැහැ. තවත් ගලක් එනවා නම් හරි හොඳයි. ඒකට වෙන කමල්ටත් එකක් එනවා නම් හොඳයි. ඒකට උඹත් අඩු ගන්න hina වෙලා ඉඳි නිකන් අනම්මනම් කියව ඉන්න නැතුව. එච්චරද? ඒක තමයි සාරන්න. ඒ වාර්තාව එච්චරයි සඳහන් ලිඛිත වාර්තාව එච්චරයි මේ පැත්තෙන් තියෙන සාන්නස. හොඳයි අපිට පැය කාලක් තියෙනවා අපිට කාට හරි වෙන කියන්න කරන්න දෙයක් තියෙනවනේ. අවසරයි සයනන්ස කියන්නේ දුනා අර ආගම කියලා කියන්නේ අර දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම් සමාව දෙනවා. නැත්නම් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම් විතරයි යාට ආත්මයක් තියෙන්නේ නැත්නම් නිකන් දර කොටයක් වගේ තිරිසනෙක් වගේ කියලා. එතකොට සයනන්ස මේ මට අර හරි පුදුම හිතුණා මේ දෙක කොහොමද යාවෙන්නේ කියලා. දැන් සිංහල බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා මම උපකල්පනය කරන එක අට කතාවෙන් ඉන්නේ කියලා. අර දුටුගැමුණු රජතුමා ඒ කරපු දෙමළ සංහාරය සිංහල සංහාරයක් වෙන්නේ නැති මොකද ගොඩාක් සිංහල ඇමතිලා දෙමළ යහ රජුරවන්ට උදව් කරා. එතකොට රහතන් වහන්සේගේ කටට දාලා උත්තරයක් අරන් දීලා තියෙනවා මේ රහතන් වහන්සේ කිව්වා කියලා ඒ සියලු සංහාරයම මේ රජතුමා නිදහස් හරියටම මේ මිනිස්සු එකමාරක් මරපු පව තමයි රජුරවන්ට තියෙන්නේ. ඒක හන්ද ඒක මේ ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඉතින් ඒකයි සායනහංස අර මොනවාද වෙස්ට් එකේ තියෙන බටහිර තියෙන ඒ ආත්ම සංකල්පය හරි පුදුම විදිහට ගැලපෙනවා.
ඒක කොහොමද වෙන්නේ? මං හිතන්නේ එහෙම සම්බන්ධයක් තිබ්බ කියලා ඒ කාලේ. ඒ වගේම සීතාවකදී මේ රාජසිංහ රජුරෝ කරපු වැඩේකදී භික්ෂුන් වහන්සේලා ගෙනලා අහලා තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙලින්ම කියලා තියෙනවා අකුසලයක් සිද්ධ වෙනවයි කියලා. රජුරෝ භික්ෂුන් වහන්සේ තේරම කැපුවා, අරිට්ට කීවෙන්ඩු ගෙන්නුවා, කතෝලික මුස්ලිම් හින්දු ආගමකට ගියා තාම පල්ලියේ තියෙනවා. ඒ මොකද භික්ෂුන් වහන්සේලා නලවල පිනවලා කිව්වේ නැහැ. ඒ නලවල පිනවන්න කියවන්න තමයි භික්ෂුන් වහන්සේලා සල්ලි කියලා තියාගෙන ඉන්නේ රජුරෝ. ඔය හැම තැනම රිටිගල කියන්නේ ඔත්තු මධ්‍යස්ථානය. ඔය තිත ප්‍රසිද්ධ රාජකීය ස්ථාන ඔක්කොම රජුරන්ගේ රාජපුරුෂය ඇවිල්ලා පැවිදිලා ඉන්නවා පින්ඩපාතික මහා සංඝයාත් එක්ක. රජුරෝ සිව්පසේම සලකනවා. ඒක ලියනවා මෙතන ආසරණ සම්න්න පින්ඩපාතික මෙච්චර සංඝයා වහන්සේලා රජුරන්ගේ අනුග්‍රහය ඇති මේ හිටියා. ඒකෙන් භාගයක් ඔක්කොම ඔත්තු ගායෝ. ඔය ගල්ලුඩ මොකද පන්සල දැන්. ඈතින්ද යුද හමුදාවක් එනවාද කියලා බලන්න. ඒක සාගමට හොඳයි. ඔයා කන්ද හැදුවේ පඬිතුරත් මහත්තයා මේ කොහෙද අලි තියලාද? කතෝලික මිනිහ කෝකාගේ කරයිද? මුස්ලිම් මිනිස්සු කාගේ කරයිද? මහවැලි සල්ලි. නරක නෑ. අශෝක විරත්න හැදුවේ මහත්තයා හැදුවේ එයාගේ සල්ලි වලින්. මේක හැදුවේ එහෙම කාගේවත් නේ නිල්ලඹ හැදුවේ කවුද? හලාකෝ මහත්තයා ආදායම් බද්දේ නිදහස් වෙන කරපු දෙයක්. ඉතින් ඒ හදපු දවසේ විශාල උත්සවයක් තියලා එතකොට පුදේලිය අපයිති කිරීම කොමසාරිස්ම ඇවිල්ලා හිටියා. අහලාකෝ මහත්තයාගේ නම කිව්වේ නැහැ. ඉතින් කියලා තියෙනවා ඒක බාන්න මේ කතිකයාට තේරෙන්නේ නැද්ද මේ හදපු මනුස්සයගේ නම කියන්න තියෙන කියලා. අහලාකෝ මහත්තයා මේ මම කියන්න එපයි කියලා තිබ්බා. ඒ මොකද එතන පොඩි ට්‍රික් එකක් තියෙනවා. මම මේ සල්ලි දෙන්නේ මේ ආදායම් බද්දේ නිදහසේ. ඒකෙල්ල මහා පිංකම් කරනවා. ඉතින් ඔය කියවන්න work of the kings කියන පොත ලංකාවේ ඔක්කොම අරක්කු රේන්දකාරයෝ තමයි බුද්ධ ආගමේ සම්පූර්ණ 38 48 58 68 68 78 වෙනකන් ප්‍රධාන සංඝයා වහන්සේලාට උදව් කරලා තියෙනවා. රේන්දකාරයෝ අරක්කු ටෙන්ඩර් තිබුණ කට්ටිය. ඒ પરම්පරාව වලින් තමයි බුද්ධ ආගම ගියේ. ඒ කට්ටිය තමයි දැන් ඉස්සර පුටුවල ඉන්නේ. ඒ තියේදී තමයි ඥානාරාම සාන්තේ භික්ෂුන් වහන්සේලා ටිකක් ඇදුවේ. ඒක කියවන්න ඕන නම් කියවන්න the Buddhist monk of forest monk of Sri Lanka කියන පොත. කියවලා බලන්න මේ විප්ලවයේ ලස්සන ඒ විප්ලවයට වීරරත්න මහත්තයා ඥානාරාම සාන්තේ එකතු වෙලා අර ඔක්කොම ඕනෑ සාසනයකට. තිබුණ නැත්නම් කරන්න බෑ. අනුග්‍රහය කියන්නේ කතෝලික මිනිස්සු කතෝලික රජුරුවන්ගෙන් ගත්ත බිෂොප්ලා නැත්නම් එංගලන්තේ රජුරුව කියන්නේ මේ ආගමික නායකයෙක් නේ. රජේ වුණාට පස්සේ ආ බිෂොප් තමයි. දැන් තමයි අයින් වෙලා තියෙන්නේ. කොන්ස්ටන්ටයින්ගේ කතෝලික ආගමක් මිසක යේසුස් වහන්සේ කතෝලික ආගමක් දැන් නැහැ නේ. ඒක ඉතින් දන්නෝ දනීනේ. ඒ වගේ එකක් තමයි ලංකාවෙත් ඔය මහා වංශය ලියන්න ගිහිල්ලා කරලා තියෙන්නේ. බයිනෝ කට්ටිය මහා වංශ පැට්‍රියොටිසම් එකක් කියලා කියන්න බෑ. ඒක වටිනා ග්‍රන්ථයක්. ප්‍රශ්නයක් නැහැ. මේ සතියේ බලපන්නේ නැහැ නේ ඕක. ඥානාරාම සංසාර බලපෑවේ නැහැ නේ ඕක. ඔය කියන්නේ කිව්වොත් මිනිස්සු තරහ වෙනවා. අපිත් නිකන් දක්ෂ කතිකයන් බවටපත් වෙනවා. වැඩක් නැහැ. ඒව අදාළ නැහැ. සතිය පිටවන්න. ඒක කොහොම ස්ටඩි කරන්න work of the kings කියන පොත කියවන්න. ඊට පස්සේ forest monk of Sri Lanka කියන පොත කියවන්න. කියලා බලන්න එදා තිබිච්ච ආගම කියන්නේ මොකද්ද කියලා. ඒක රජයට සහ ඒකෙන් මේ වාසි ලැබෙන සංඝයා වහන්සේලා අතර අර වගේ කතාවක් තමයි තියෙන්නේ. මිනිස්සු මෙරුට ගමන්නේ බුද්ධ ආගමේ නෙවෙයි නම් ආත්ම භාගයයි තියෙන්නේ. ගෑනු උල තියන්න ඕන. මරන්න ඕන. ලංකාව හිටපු හැම රාජ්‍ය අනුග්‍රහය කියලා මහානායක කියලා දෙන අක්තපත්‍රේ මොනවද තියෙන්නේ? අන්න මේ රාහුල් ආම්තුරු ලියලා තිනවා. අක්තපත්‍රේ තියෙන රජයට විරුද්ධ හෝ සාහිත්‍ය කැටලි ගැහුවොත් ඒක මහා නායක හැමෝට දැනගන්න ඕනේ. දැනගත්තොත් වහාම රජයට උතු දෙන්න ඕන දුන්න නැත්තම් මරනවා. කුඩා පොළ තෙරුණාසේ ගෙන්නලා මාලිගාව ඉස්සරහ තියලා වෙඩි තිබ්බා. ඔබතුමා දැනගෙන හිටියා උඹ දැනගෙන හිටියා උඹ මොකද්ද මහානායක කෙනෙක් විදියට? මොකද්ද රංගරාජය. කුමන්ත්‍රණයක් ගිහිලා තිනවා කිව්වේ නෑ ඩික් ඉවරයි. ඊට පස්සේ තමයි මේ ඉන්දියාව මොකද්ද සුද්දට විරුද්ධව කැරලි පටන් අරගත්තේ. ඒව කතා කරලා වැඩක් නෑ. ඒ කිසි දෙයක් මේ සතිය පිටුමලා දාලා නැහැ. කවුරුවක්වත් දන්නෙත් නැහැ. ඒක සති චිත්තක්ෂණයක තියෙන තෙද. ඒක සති චිත්තක්ෂණයක තියෙන මේ සේරම කපාන ඔය වෙච්චිව එකකින්වත් අපි විනිශ්චය කරන්න අපිට ඕනකම නැහැ නේ. ඕකේ ලක්ෂ වාරයක් වෙලා තියෙනවා කතෝලික. ඒ ඉතිහාසෙම කියවන්න. සමහරක් කියුවා
ඒක තමයි ඉතින් පක්ෂග්‍රාහී තමයි. රාජනීස් පෙන්ලා දීලා තියෙනවා. කතෝලික ආගමේ ඉතිහාසය කියලා එකක්. කිසි කෙනෙක් නැහැ කියලා නැහැ. Work of the King කියන පොතේ ඔක්කොම තියෙන published data. සෙන්විරත් මහත්තයා ලියලා තියෙන්නේ. කිසි කෙනෙක් නැහැ කියලා නැහැ. නැහැ කියන්න බෑ. යාලා තියෙනවා ප්‍රසිද්ධ question ප්‍රශ්න පත්‍රයක් දාලා තියෙනවා. මානෑ කාමරට පුළුවන් උත්තර දෙන්නයි කියලා. ඒකේ JVP එක දාව ප්‍රශ්න පත්‍රේ. විකු බෝධිලා දෙන පුළුවන් එක පරිච්ඡේදයක් දෙකක්වත් මේක සිංහලට දාලා දෙන්න මේ සිංහල පාඨකයට කියවන්නේ කියලා. ඊපස්සේ මම මුල් පොත් පිට කියවන්න එපයි කියලා තුන මට මුල් පරිච්ඡේද ටික. නමුත් මම පෝස්ට් ග්‍රැජුවේට් කරනකොට මම ටික කියවලා තිබුණ නිසා මම ඒ ටිකත් එක කිව්වා. මැක්ස් වෙබර් කියන ඒ සමාජ විද්‍යාඥයා කියන ආගමක් පිරිහෙන ලකුණු 4. ඒක විස්තර කරන්නේ කතෝලික ආගම හරහා. අපි ඒක තමයි දැන් ෆලෝ කරන්නේ. බුද්ධ ධර්මයේ ඒ ටික තමයි දැන් කරගෙන යන්නේ. ඒක කලින් ලේඛනගත වෙච්ච ඒවා. මේ අපි අලුතෙන් ඉගෙන ගන්න දේවල් නෙවෙයි. ඒ වගේ තියෙනවා social trends. ඉතින් අපි දැන නොදැන ඒක මේ යන්නේ. අපි මේ අඳුත් නිර්මාණ කරනවා. අපි කරනවා නෙවෙයි කෙරෙනවා. ලාභ සත්කාර විතරමයි ප්‍රධානම බාධා. ඒ ස්ටේජස් 4. දෙයයන්ාංශී තැන ඉඳලා අද මෙතෙන් දිනෝ දෙයයන්ාංශී දන්නේම නැති ආගමක් නේ තියෙන දෙයයන්ාංශී යටතේ. ඒ පියවර 4 මැක්ස් වෙබර් කියන එකන ඩර්කයිම් මැක්ස් වෙබර් හා කාල් මාක්ස් ඔය තුන් දෙනාම ෆිලොසොෆිකලි වැදගත් මිනිස්සු. මැක්ස් වෙබර් සෝෂල් පැත්ත පෙන්නවා. රිලිජියස් පැත්ත. වෙබර් සෝෂල් පැත්ත පෙන්නවා. කාල් මාක්ස් ආර්ථික විද්‍යාව පැත්ත පෙන්නවා. මැක්ස් වෙබර් විස්තර වෙන්නේ නැහැ. නමුත් ජෝන් මන්ස් නෑ. ඒකන අනිත් දෙන්න කියනවා. මේක අපිට කරව ප්‍රොෆෙසර් කියලා දුන්නා අපිට. adult psychology කියන එකේ. ඉතින් ඒක හරි බෝරින් අපිට වැඩක් නැහැ නේ ආගමක් පිළිහෙන කරගෙන අපිට ආගමක් තිබුණේ නැහැ නේ කාලේ. පස්සේ බලනකොට ඒක මේ සෙනවිරත් මහත්තයා පොත පටන් ගන්න එකේ. පිකු බෝධි මට ලිව්වා ධම්මජීව මේක උඹට අදාළ නැහැ මේ කියවන්න ඕනේ නැහැ. පස්සේ ටික කියවපන් කියලා පොත ණයට එව්වා මට BPS එකේ. පස්සේ මම සල්ලි දීලා ගෙන්න ගත්ත පොත. ඉතින් තියෙනවා කියවන්න දෙන්න එපයි කියනවා. ඒකේ කිසිම ආගම් දෙක කිසිම වෙනසක් නැහැ. ඔය කතෝලික ආගම බලය විතරමයි. එනිත් එක මෙයාගේ පොත කියවන්න බර්ටන් රසල්ගේ පවර් කියන පොත. පවර් කියන්නේ ඉංග්‍රීසියෙන් POWER නේ. සිංහලෙන් පවර් කියන එක දන්නවනේ. පිනේ අනිත් පැත්තනේ. පවර් දෙක එකයි. පවර්. දැන් පවර් කට්ට කියලා කියන්නේ. දැන් පින් නම්බර් එක කියලා තියෙනවද නැන? ඔය දෙක විතර ඉගෙන ගන්න ඕනේ. පින් නම්බර් එක දැනගන්න ඕනේ, පවර් කට් එක දැනගන්න ඕනේ. ඉතින් අපි ওই දෙකේ තමයි සෙල්ලම තියෙන උදේ ඉඳලා හැන්ද. මොන ආගමේ හිටියත් කිසිම කෙනෙකුට කිසිම ආගමක කෙනෙකුට දොස් කියන්න එපා. ආගම් පොතේ උගන්වන්නේ මේ පැට්‍රියොටිසම් විතරයි. වෙන මොකක්වත්ම නැහැ. ඒකෙන් ගැලවිලා යන්න ඔන්න මේ බුදුහාමුදුරන්ගේ වචන තියෙන ඒ වගේ ඔය කියන ආය කවසල්ය, අපාය කවසල්ය, උපාය කවසල්ය මොකක්වත් අදාළ නැහැ. ඔක දන්නේ නැති වුණොත් අපි හිතන මේ සිංහල බුද්ධහම විතරයි පිරීලා තියෙන්නේ. තේරවාද විතරයි පිරීලා තියෙන්නේ. රාමාංජනිකය විතරයි පිරීලා තියෙන්නේ. පිරිහිච්ච නැති අංශුවක් නැහැ. අනිත් යෝගක large scale වෙලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ ඉන්න කිසිම හාමුදුර කෙනෙක් comparative religious දන්නේ නැහැ. අනිත් හැම ආගමකම comparative religion උගන්වනවා. ඒ ආගමේ මේ ෆාදර්ලටයි සිස්ටර්ස්ලටයි දැන් කතෝලික මිනිස්සු මුස්ලිම් මිනිස්සු පුදුම විදිහට මේ වෙනකොට බුද්ධහම ඉගෙන ගන්න. අපේ කට්ටිය විලාවක් නැහැ කියලා භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් මෙව දැකලා පණපලයන් පෙරේදා කියලා කතාවක් දෙන්නේ. මෙව දැකලා පණපලයන් පෙරේදා මේ අතරමැද මේ ඥානාරාම ස්වාමීන් කරපු වැඩි. අපිට හිතා ගන්න බෑ මේ අපිට අද මේ වගේ බේසයක් හදලා දීලා තියෙන. අපිට කතා කරන්න පුළුවන් තරම් තියෙනවනේ දැන්. වෙන තැන ගිහලා කතා කරනවා නම් අපිත් තුල තියෙනවනේ. අපිත් ගිහලා පක්ෂයක් අල්ලලානේ. අපිට මොකක්වත් ඕනේ නැහැ. අපි ඇල්ලුවත් ඒක ගැළපෙන්නේ නැහැ ඥානාරාම ස්වාමීන් හදපු මේ පීතුරු පදනමට. ඊට වඩා බොහොම සක්‍රියව බැහැලා වැඩ කරන පණ්ඩිත ස්වාමීන් වහන්සේ සිංහෙක් වාගේ. අවුන්සාජු සූජි කිව්වොත් ඔඩොක්කේ. යාගේ මේ නිවාසවල සිං ගලවපු ගන් දුවගෙන ඉන්න පණිතරාමේ. මං කිව්වා ඒක හරියන්නේ නැහැ කියලා. මට බැන්න හොඳටම. ඔය ඒක හරියන්නේ. ඔය එක එක නවෝන්නේ නැහැ. පණ්ඩිත ස්වාමීන් තනියම හිර ගන්න බල. හැබැයි වුණත් අවුන්සන් සූජිත් එක්ක පුදුම විදියට සම්බන්ධ වෙලා කටයුතු කරලා තාත්තා කෙනෙකුට වගේ හැම වෙලාවෙම වදිනවා ඇවිල්ලා. ඥානාරාම ස්වාමීන් එහෙමවත් නැහැ. එහෙමවත් නැහැ. පුදුම ඔය ගත්ත ගැනිල්ල 56 දී මේ 64 දී යෝගාශ්‍රම සංස්ථාව ගන්න ගත්ත ගැනිල්ල කැරීත විතරක් දැකලා තියෙනවා. එයාට ඒ පොත තමයි අපි කියව පරිවර්තනය කරමු කියලා. එදා දැකපු හැටි මේකට එකම කෙනා භික්ෂුව විතරමයි.
ඒ භික්ෂුවත් භික්ෂුවක් නොවිය යුතුයි. ඔය රටේ ඉන්න භික්ෂුවක් නොවිය යුතුයි. ඒ අනුව ගියොත් ඒ නිසා මම ලිව්ව ආටිකල් එකක් මම අදත් එක සුද්ධ කරලා ඇරියා. පිරිවෙන් බාහිර විශ්වවිද්‍යාල ආදී බාහිර ආයතන වලට මේ ශිෂ්‍ය පිරිස සම්බන්ධ නොවිය යුතුයි. අනවසරෙන් ගියේ වී නමුත් නැවත බාහිර නොගත යුතුයි. අද අපි පිරිවෙන් ගැන කතා කරනවා. කතා කරද්දී අපි පිරිවෙන් අධ්‍යාපනය ලැබලත් නැහැ. අපිට මොකක්වත් අඩුපාඩුවක් නැහැ නේ. මොකෙන්ද අඩුපාඩු වෙලා තියෙන්නේ? මොකද අර දීපු මේ උඹේ වැඩක් බලාගෙන ඉප අනුන්ගේ බැලන්ස් හොයන්න යන්න එපා. අනුන්ගේ සමතුලිතතාව හොයන්න යන්න එපා. ගියොත් උඹේ අසත් සමතුලිතතාවය නැති වෙනවා. උඹ උඹේ බැලන්ස් එක බලාගන්න. උඹ ගැන බලන්න කාටවත් බෑ. ඒක නිකන් බොරු. ඔය රක්ෂණ සංස්ථා බැංකු මොන බම්බු ගහන්නේ. උන්ට අපේ තියෙන බයෙන් කීයක් හරි කොටා ගන්න හදන මිසක් අත්ත පහක වැඩක් නැහැ. ඒක නිසා ඒක සරල වැඩි නිසා පිළිගන්නේ නැහැ කියන එක ලෝක සත්‍යයක්. මේක ඒ තරම් පොඩි සරල දෙයක්. අපි හිතන ඕක විතරක් කළා කොහොමද හරියන්නේ? මාසික දවසක් නම් ප්‍රශ්නයක් නැහැ. සුමානක මම ප්‍රශ්නයක් නැහැ. දවස් විනාඩි මම ප්‍රශ්නයක් නැහැ. දවස පුරාම ඒම පුළුවන්. ඉතින් කියලා සතියට අර පොඩි බුලත් විතර උණු ටික වගේ සතියක් ගන්නවා. අනිත් ටික කාලා ඉන්නවා. අවසරයි සාම. ඕකේ. අවසරයි මේ පැත්තේ අත් දෙකක් ඇස්ස වෙලා තියෙනවා අවස්ථාවක් දෙන්න පුළුවන් සාම. හරි. එක්කෙනෙකුට උනත් පුළුවන් නේ අත් දෙකක් නවුසන් හරි. එහෙනම් සද ප්‍රථමයෙන් යනවා නදීපට නදීප් අන්මියුට් කරලා අත්දැකීම් පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊර්වන් සරණයි. ඔව්. දාසයන් වහන්සේ කාඩ් කුට්ටමේ වැඩක් නැහැ නේ ඔබට. ඔබ දන්නේ 52 දන්නේ නැහැ. ඔබ 52 දන්නේ. දන්නේ ස්වාමීන් වහන්සේ අර අනල ගහන්න ඕනේ කියනකට මට එච්චරම වැටහිමක් වුණේ නෑ ස්වාමීන් වහන්සේ. වෙන්නෙත් නෑ ඔබ නදීප්නේ ස්වාමීන් වහන්සේත් එක්ක ස්වාමීන් වහන්සේ අර මෙහෙ සමයක කිට් වෙනකොට හැදෙනවා ලෙඩක් මේ හේ ෆීවර් කියලා. ඉතින් මට මේ ඊයේ එක ටිකක් දරුණුවට හැදුනා කොරෝනා වගේම තමයි ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ. ඉතින් මම උදේ මේ 4ට විතර මට ඇහැරුණා. ඇහැරිලා ස්වාමීන් වහන්සේ දැන් අපි ආනාපාන වගේම නහයෙන් හුස්ම ගන්න අමාරුයි. මම පස්සේ කටින්ම හුස්ම ගන්න ගමන් දකුණ ඇලියට හැරවිලා ඒ ආනාපාන වෙන සිද්ධිය එහෙම වෙලා ගියා ස්වාමීන් වහන්සේ. අර තොල් වලට සීතල දැනෙනවා රස දැනෙනවා එහෙම ඇවිල්ලා අර දැන් හුස්ම නොදැනී ගිහිල්ලා ඔය මැරෙනවා වගේම ඔහොම ඉන්නවට එහෙම ඉඳලා කොහරි 4:00 විතර පස්සේ කිසිම දැනීමක් නැහැ ස්වාමීන් වහන්සේ. මම නමුත් 6:00 අපහු නැගිට්ටා. හරි සනීපයි ස්වාමීන් වහන්සේ. නැගිටිනකොට අර පපුවේ තිබිච්ච තද ගතිය අර උගුර හුස්ම ගන්න අමාරු ගතිය මොනවාක්වත් නැහැ. පස්සේ සතියෙම ස්වාමීන් වහන්සේ එහෙම නැගිටලා කකුල ඒ කියන්නේ සක්මන් භාවනාව යන විදිහටම ඇවිදලා ගියා. එනකොට පියවර 3-4ක් යනකොට මට අර කරකැවිලා වගේ ගතිය එක දැනුණා. පස්සේ ඒකත් දැනගෙනම විනාඩි 10ක විතර වගේ සක්මනක් කරන්න හිතාගෙන ගියා. ඒ අතුරු ස්වාමීන් වහන්සේ දැන් තව විනාඩියක් විතර වගේ යනකොට අර ඔක්කාරේ වගේ ආවා. ඒකත් නැතිලා ගියා. ඊට පස්සේ හරි සනීපයක් දැනුණා. විනාඩි 10 විතර ස්වාමීන් වහන්සේ මම අර තේක බොන්න වාඩි වුණා. ඒකත් සිහියෙම වාඩි වෙලා තේක ගන්නකොටත් සිහියෙම ඒක ගත්තා. චුට්ටක් වෙලා යනකොට ස්වාමීන් වහන්සේ තේක බීලා ඉවර වෙලා ආපහු මම නැගිටලා එන්න හදනකොට තද වේදනාවක් ස්වාමීන් වහන්සේ. ඒක ඒ වේදනාවක් කියලා කියන්නේ දැන් ඉස්සර මම ඔය ඩ්‍රින්ක්ස් ගත්ත ස්වාමීන් වහන්සේ එළිය වෙනකම් වගේ බීලා උදේ නැගිටිනකොට අන්න ඒ වගේ වේදනාවක් ස්වාමීන් වහන්සේ මුළු ඇඟම නිකන් ගුටි කාලා වගේ ඒක දැනුණා. ඒකත් මම ස්වාමීන් වහන්සේ සම්මාලාට කියනවානේ මුකුත් කරන්න එපා ඔහොම ඉන්නකෝ භාවනා කරන්න ඕනේ සතියින් ඉන්නකෝ කියන මම පස්සේ ඒක මටම කියාගත්ත ස්වාමීන් වහන්සේ. ඒ කියනකොටම අර වේදනාවයි ඔක්කොම නැතිලා ගියා ස්වාමීන් වහන්සේ. ආපහු අර මං ඇඳෙන් නැගිටිනෝ වගේම තිබිච්ච සනීප ඇඟට දැනුණ ස්වාමීන් වහන්සේ. ඒක මේ දැන් මේ ස්වාමීන් වහන්සේ අද දේශනා එකට දේශනා පටන් ගන්නවා. ඒ වෙනකොටත් තිබුණා ස්වාමීන් වහන්සේ. මට අර වෙනසක් නැහැ තාම. අර තැන් වලින් ස්වාමීන් වහන්සේ නමුත් අර ඉරියව් මාරු කරනකොට අර ඔක්කාර වගේ එනවා ඒක නැති වෙලා යනවා. ආයෙ ඔක්කාර වගේ එනවා ආයෙ නැති වෙලා යනවා. ස්වාමීන් වහන්සේ ඒකදර කිව්වේ මේ කුට්ටම අනාන ගහන්න ඕනයි කියලා අපෝ ස්වාමීන් වහන්සේ ඒක චුට්ටක් ගලන්නේ නැහැ. උඹට කුට්ටම තේරෙන්නේ නැහැ. උඹට තේරෙන්නේ නැහැ නේ. උඹ වගේ එකට මම වැරදි නිදර්ශනයක් දීලා තියෙන්නේ. කුට්ටමේ තියෙන්නේ පඨවි ආපෝ තේජ වගේ වර්ග 4යි. චෛතසික 52 වගේ කොළ 52යි.
ඉතින් ඕකේ සෙල්ලම් තියෙනවා ගොඩක්. අපි යුනිවර්සිටි එකේ වුණාට පස්සේ එකෙක් එනවා කාඩ් කුට්ටු මැට්‍රික්ස් විතරක් පෙන්නනවා හෙට උදේ වෙනකම්. මාස 3 විතර පස්සේ ගෙදර ගිහිල්ලා එනකොට කුට්ටු මැට්‍රික්ස් පෙන්නනවා. මේ කොලේ මාරු කරනවා. ඉතින් උඹලට ඕවා කියලා වැඩක් නැහැ නේ. උඹ සූත්‍ර පිටකේ දන්නේ විනය පිටකේද අභිධර්ම පිටකේ දන්න පිටකෙන් කියන්නේ. උඹ දන්නේ නැති ඒවායින් කියලා වැඩක් නැහැ. දැන් මටත් පෞගේ ටිකේම සුමාන 3කම ඇඟේ අමාරු ඒක නැති මේ දවස්වල සමහරවිට අභිධර්මයේ චුට්ටක් නිකන් පොතක් තියෙනවා. අභිධර්මයේ මේක කියනවා අභිධර්ම ප්‍රදීපිකා අමරදාස රත්නපාල කියන මහත්මිය ලිය පොත. ඒක චුට්ටක් කියවනවා. ඒක තමයි ඇඟේ අමාරු. හරි මට තේරෙන්නේ. ඕක කියවපු එක නතර කරපු ගමන් යනවා. ඉතින් ඒක නිසා ඕක ওই චක්‍ර වගේක් කරකවෙන්නේ. උඹට හෙම්බිරිසාවක් හැදුනොත් ඔහේ වියු කියන්නේ හෙම්බිරිසාවක් එකක්. ඕකට කියන්නේ මල් වල පොලන්ස් ප්‍රතිශතය වැඩි වෙනවා මේ සමරික පටන් ගන්නකොට. ඉතින් කාමරෙන් එළියට එන්න එපා. එහෙමයි. එතකොට ඉවරයි. ඔය ලෙඩ ඇඟදීදී සනීපුණාට නැගිටින්න එපා. කොහොම හිටපයි එතකොට ඉවරයි. වෙදකම් කෙරුවොත් දවස් 6ක් යනවා. වෙදකම් නොකරොත් දවස් 4න් කොහොමද සනීපෙනවා. ඔය වෙදකමේ තියෙන ලාභය එච්චරයි. ඕනම වෙදකමක් කරන්නේ නැත්නම් ඒක ඉක්මනට සනීපෙනවා දවස් 6න් 4න්. වෙදකමක් කෙරුවානේ දෙයයන් පින් සිද්ධ වෙන්නේ දවස් 6ක් යනවා. මම පහුගිය අවුරුදු 4ෙම ගත්තේ නැහැ ටැබ්ලට්ස් වල. උඹට බලපෑම් ලබන අවුරුදු වෙනකොට පෙන්න දාලා හොටු දාලා උඹට එන්න වෙනවා මෙහෙට. ඔය දවස් එන්න ඔබ ඉමුනිටි එක බහිනවා. එහෙමයි. ඔය පිටරට යනවා කියලා කියන්නේ ඉතින් දඬුවමක් තමයි. ඒක තේරෙන්නේ නැහැ නේ එච්චරයි. මේ ලංකාවේ හිටපන්කෝ. අපි ඔය කොතට දෙල්ලත් අම්මලා දෙන්නම් ඔය. ඒක ඉන්නේ නැතුව ගියාට මදි. උනානේ හේ විවරාමනේ එන්න එපා කාමරෙන් එළිය. ඒක නම් තේරෙනවා සමහරවිට ඉමුනිටි එක අඩුයි සයිඩ්. නෑ අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා එන්න බලපන්. අපි කොරෝනා ඉල්ලත් බලපන් කොච්චර දොලි ඉන්නවා කියලා. ඕනේ ලෙඩකට වෙදකම් කෙරුවොත් කල් යනවා. දැන් මගේ ඇඟ සම්බාහනය කරනවානේ. සම්බාහනය නොකරනම් ඇත්තටම දවස් 7කට කලින් සනීපෙන්න තිබුණා. එහෙනම් ඇත්ත සමහරවිට මයින් අහනවා කට්ටිය සනීපෙදිද මං කිව්වා දැන් සම්බාහනේ අමාරුව තියෙනවා. අනිත් ටික ගිහිල්ලා. අර එතකොට ඒ ආම්රු කියනවා මේ ඍතු ගුණේ මාරු වෙලා දැන් එනකොට ඉඳපු ගමන් පෑවුවා අපිට. පායපු ගමන් ඇඟ රිදෙනවා. ඉතින් මේගොල්ලෝ හරියට මෙතන රිදෙනවා කිව්වොත් එතනම මිරිකනවා එතන වැඩි. දැන් ආපුවම කියනවා නෑ ජෙනරල් සම්බාහනයක් දෙන්න රිදෙන තැන් නෑ කියනවා. ඉතින් ඉච්චර තමයි ඉතින්. ඒ නිසා ඔය කරබන හිටපන් කිඳිරි ගෑවොත් විතරයි අහුවෙන්නේ ලෙඩක් තියෙනවා කියලා. කිඳිරි ගන්න නැතුව හිටපන්. කිසිම දොස්තර කෙනෙක් එන්නෙත් නැහැ ඉන්ෂුරන්ස් කාර්යයක් එන්නෙත් නැහැ මොකුත් නැහැ. කරබන හිටපන්. අපිට වෙලා තියෙන්නේ අර ලෙඩේට වැඩිය කෙඳිරි අල්ලපු ගෙදරට ඇහෙන්න කෙඳිරි ගන්න. ඊට පස්සේ මිනිස්සු වට ගන්නවා. මොන්නම ලෙඩක් ආවත්. කතා කරන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ ඔච්චරයි බේද. ඒකයි මොහොනීය ප්‍රතිපදාව කියන්නේ. වචනයක් කතා කරන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, කය හොල්ලන්නෙත් නැහැ. ලෙඩ වෙච්චාම පොසෙක් වගේ බල්ලෙක් වගේ පැත්තකට ඉන්නවා ටිකක් කරලා. ඒ ෆීවර් වලට නම් එකම බේතයි තියෙන්නේ. ඇඟ යම් වෙලාවක රිලැක්ස් වුණානේ එහෙමම ඉන්න එක. එළියට ගිය ගමන් අලුත් හුලං වැදිච්ච ගමන් අපි කියන්නේ අමු හුලං කියලා වැඩනවා. ඒ නිසා ඒකේ චක්‍ර තියෙන්නේ. දකුණු කකුලේ දණහිතේ වේදනාවක් තියෙනවා නම් වම් දණහිතේ බලන්න කියලා මං කියන්නේ. ඒක දකුණු කකුලේ වේදනාවක් නැති වෙනවා. වම් කකුල බල එහාට යනකොට අර දකුණු කකුලෙත් නැහැ වම් කකුලෙත් නැහැ. ඒක හිතන අපේ හිත කොච්චර වේදනාවක් තියෙන තැන හොයාගෙන ඒ හන්දියටම වෙලා ඉන්න කොච්චර කැමතිද කියලා. මොකද කියන්නේ බණ විදිහ මොකද කියන්නේ? අන්න මයික් එක. පොත කියවනකොටත් ආවා මේ පින් ගැන කතාව. පින්කම් ගවලට සමේ ස්වාමීන් වහන්සේලා සාදාගෙන වියුත්‍රි. මේ ඉතින් භික්ෂුන් වහන්සේලා කිසිම පින්කමකට සහභාගී නොවිය යුතුයි කියලා. ආයි ඔබ වහන්සේගේ දේශනාවෙත් පිට වුණා පිනයි පවයි දෙකම එක සමානයි කතාව. එතකොට දැන් මං ගිහිව ඉන්න කොළඹ ඉන්නකොට මොනවා හරි පින්කමක් දන් දෙන එකක් හරි මොකක් හරි පින්කමක් කරනවා. දැන් මෙතන මේ සතියෙන් ඉන්නවයි කියන එක පින්කමක් බව මේ සතිමත්ව ඉන්නවයි කියන එක පින්කමක් කුසලානම් අවසරයි කුසලානම් බික්කවේ සමාදාන හේතු ඒවම් මිදම් පුඤ්ඤම් පවඩ්ඩති. කියන්නේ කුසල් දහම් සමාදන් වීම තුලින් තමයි පින් සිද්ධ වෙන්නේ. එතකොට දැන් මං ගිහිව ගෙදර ඉන්නේ නැද්දී පින්කම් සමාදන් වීම තුලින් කෙරෙනවා. දැන් මෙතෙන්දී සතිය දවසම හිටියයි කියලා කුසල දහම් සමාදන් වීම මගේ හිතින් මං කරගන්නේ නැහනේ. කරගන්න නැති හින්දා වෙන පස්සෙන් ඉන්නවා
පස්සෙන් එනවා ඇවිල්ලා කරලා දෙනවා නම් හරි. නමුත් ඉතින් සමාදන් නොවීමක් සමාදන් වීමක් මෙතන නොකරනවා වගේ මට පේනවා. ඒක මම හිතන්නේ ස්වාමීන් වහන්සේලටත් ඕක අදාළ වෙන්න පුළුවන්. අනිත් පැත්තට අනුමත්තේනපි පුඤ්ඤේන අත්තෝ මයන්න විජ්ජති කියලා පින් අපිට එපයි කියන්නත් බෑ. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බදිසත් ප්‍රති උපකාර පුඤ්ඤානි කියලා බුදුහාමුදුරුවෝ අපිට අවසරයි කියලා තියෙනවා. අපිට ගිහියන්ට පැවිද්දන්ටයි පින් ඕනෙමයි කියලා. මාප්පමඤ්ඤේන පුඤ්ඤස්ස ඒකාතයෙන් කියලා තියෙනවා. පින පොඩ්ඩයි කියලා අතාරින්න මාප්පමඤ්ඤේන පුඤ්ඤස්ස අනමන්තං ආගමසි උදමින්දු නිපාතේන උදගොම්බ පූර්වතිවාරෝ තෝකස තෝකතෝ කම්පයාචනං කියලා පින පොඩ්ඩයි කියලා අයින් කරන්නත් එපා කියලා එතනත් පින වර්ණනා කරලා තියෙනවා. එතකොට දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවනේ අපිට. මෙතන දැන් මෙච්චර මෙහෙම කියද්දි පිනයි පවයි මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන පැහැදිලිවම දන්නවා මෙතන කරන පින නම් ආයි කරන්න දෙයක් නැහැ. ඉබේම පැය 24ම රෙකෝඩ් වෙනවා. පස්සෙන් එනවා බුදුහාමුදුරුවෝ පිටිපස්සෙන් ඉන්නවා. ඔබ වහන්සේ මගේ පස්සෙන් ඉන්නවා. මගේ වැඩේ කරනවා කියන එක දන්නවා. දන්නවා වුණාට ආගත් බැලන්ස් එක බලන්නේ නැහැ. තිබුලා දින්නේ කියලා දන්නවා. එතන ගියට පස්සේ ඔබ වහන්සේ වැසිකිලි හිටියත් මම වතුරට බැස්සත් කිඹුල මගෙන් නම් අදින්නේ නැහැ. මොකද ඔබ වහන්සේ එතන හිටියත් පස්සෙන් ඉනවා බුදුහාමුදුරුවෝත් ඉන්නේ කියලා දන්නවා. නමුත් අපි අර සමාදාන් බික්කවේ අර ගාථා කිව්වාගේ අපි මෙතන සමාදාන් වෙන්නේ නැහැනේ පින. ඒකට මොකක් කර උත්තරයක් තියෙනවද? මම ඒ දවස්වල සතිය අපි ඉන්නවා. සතියෙන් පිස්සේ පිටිපස්සෙන් ගල වැඩේ කරලා දෙනවා. නමුත් දැන් මේ ගිහි භූතසපේ අරම ගාථා වලින් කියව විදිහට හැබැයි මම හිතන්නේ ඒ තථාගතයන් වහන්සේ ඔක්කොම කියලා තින්නේ අපි වගේ කාම භෝගීව ගත කරන පිරිසට තමයි මම හිතන්නේ කියලා ඇත්තේ. ඔබ මේ ආරණ්‍ය මහසේ ස්වාමීන් වහන්සේලාට මේ මම දේශනා කරපු තැන් වලට අදාළවනේ ඕක විග්‍රහ කරන්න ඕනේ. ඒතර අපි වගේ කාම භෝගීන්ට තමයි ඒ කියලා ඇත්තේ. ආරණ්‍ය මහ ස්වාමීන් වහන්සේලාට නෙමෙයි. නමුත් අපි දැන් මෙතන ඇවිල්ලා හිටියට වෙනත් සීලයක හිටියට එකම කාර්යය කරන්නේ. එතකොට දැන් මෙතන එකම කාර්යය වෙනම සීලයක හිතලා කරාට අපි මේක සමාදන් වෙන්න ඕනද හන්දාවට හරි උදේ නැගිටිනකොට හරි කියලා මගේ හිතේ ටිකක් තියෙන මේකක් හන්දාවට හරි කොහොලුවේ හරි මේක අපි සමාදන් වෙන්න ඕනද මේ කියන එක සමාවෙන්න අවශ්‍ය. ඔව් මම සතිය පටන් ගන්නකොට ගල්ලිලන්දාරියෙක් නිසා ධම්මික හම්දුකව කවදාකවත් සිල් සමාදන් වෙන්නත් එපා සිල් සමාදන් වෙන පිරිසකට කියන්නත් එපා සිල් සමාදන් වෙලා කියලා. කිව්වොත් තමයි කොක්ක. උඹ ඉලන්දාරියනේ උඹට ඕන දේ කරපන්. වෙනදට වෙලී සතිමත්යක්. මේ සිල්වන්ත වෙන්න හදන්න යන්න එපා. මොකද කවුරුත් බාර ගන්න නැහැ. ඔය ගල්ලිලන්දාරි සිල් ලකිනවා කියවා මිනිස්සු සැක කරනවානේ. ඉතින් මේ අවුරුදු 8ක් ප්‍රැක්ටිස් කරා. කිසිම සීලයක් නැහැ. සමාදන් වෙන්නෙත් නැහැ. සමාදන් වෙච්ච කට්ටිය තුලට යන්නෙත් නැහැ. හැබැයි මම පවු නොකර ඉන්න උත්සාහ කරා. එහෙම කර ඉඳලා ඉවරලා 88 අගෝස්තු ජූලයි මං හිතන්නේ මාසෙ ආව ඥානරාම සම්බේ. ඇවිල්ලි ඉවරලා මෛත්‍රී කාපු මහත්තයා පරාක්‍රම පෙරා ෆර්නැන්ඩෝ කතාලිකුවා මේ අවසරයි ස්වාමීන් වහන්සේ හරි ලොකුම රෙස්පෙක්ට් එක ඥානරාම සම්තිමුනේ. මීලන්දාරිය අවුරුදු 10කට ඉස්සෙල්ලා තමයි පැවිදි වෙන්න ඕනේ කිව්වේ. මම එපයි කිව්වා. මේක දන්නේ නැතුව පැවිදි වෙන එක හොඳ නෑනේ. ඒ නිසා මමයි පමා කරේ කියලා. ඥානරාම කියලා පැවිදි වෙන්න ඉන කෙනෙක් ඉතින් පමා කරන එක ඉතින් දක්ෂකමක් නෙවෙයිනේ මහත්තයෝ කියලා කැපුවා. කැපුවාට මම නෙවෙයි වැණුම් ඇවි. ඒ හැමදෙර එයා මං තායිය ලොකු අය වෙනකොට කතා කරේ. ඊට පස්සේ ආවට පස්සේ කිව්වා මං කිව්වා සාන්ති මං අවුරුදු 7-8ක් තන්නේ කරම දැන පව් කරලා ඊට පස්සේ දැන පව් නොකර ඉඳලා දැන් මේ පැවිදි වෙන්න එනකොට දැන් මිනිසුන්ට පේනවනේ දැන් සීලයකට යන්න හදනවා කියලා. ඒතර කිව්වා සමාදාය සික්කත සික්ඛාපදේසු කියලා පදයක් තියෙනවා. සිල් රකින්නවා නම් සමාදන් නොවි රකින්න සීලය සහ සමාදන් වී රකින්න සීලය කියන එක මණික් කැටේකුයි කපපු මණිකුයි අතර වෙනස. සමාදන් වෙලා රකින්නකොට අනික් කෙනා දන්නවා මේ හවලා සීලයක සමාදන් වෙලා ඉන්නේ. එයාටත් ආදර්ශයක් යනවා. Tamanne පුළුවන් සිල් රකින්න සමාදන් නොවි. මම ඒකෙන් තමයි පටන් ගත්තේ. ඒ නිසා මගේ යාළුවන්ට දැනගන්න විදියක් නැහැ. මම මේ වැඩ කරන්නේ ජඩ වැඩ කරනකොට සීලයක් හිතාගෙන දැන වැඩි කරනවද? එහෙම නැත්නම් සීලයක් ගැන නොදැන කරනවද කියලා දැනගන්න බැරිද? ඒක යාළුවෝ නෙවෙයි මටත් බලපෑවා. ඒක නිසා කසාදයක් බඳින්න පුළුවන් පෝරුවේ තියලා අෂ්ටක කියලා. නැත්නම් කසාදයක් බඳින්න පුළුවන් අපි කියන්නේ නම් ප්‍රසිද්ධ නොකර කසාද බඳින්න පුළුවන්. ඉතින් සම්මතය කියන්නේ නම් ප්‍රසිද්ධ කරලා. ඒකට කියන්නේ මේ පෝරකේ නංගල අක්කට කියලා කසාද බඳින්න පුළුවන්.
අක්කට කියන්නෙත් නැතුව පෝරකේට නම් ගන්නෙත් නැතුව රිජිස්ටර් වෙන්නේ නැතුව කතාව බයින්න පුළුවන්. ඉතින් ওই දෙක තමයි මාර්ග ඥාන සහ ඵල ඥානයි කියලා කියන්නේ. මාර්ග ඥානෙදී අපිට ප්‍රතිඵල ලැබිලා තියෙනවා හැබැයි ඒක ඵලෙ ලැබිලා නැහැ තාම. ඒක සමාදන් වෙලා නැහැ තාම. කැමැති වෙලාවට යන්න බෑ. අපේ බුද්ධියට නැහැ ඒක තාම. ඉතින් මාර්ග ඥාන ඵල ඥාන කියලා දෙකක් තියෙනවනේ හැම එකේම. මණිකක් ගොඩ ගත්තට ඒක කපනවනේ. කැපුවට පස්සේ මණිකේ වටිනාකම වැඩි වෙන්නේ. කෙල්ලෙක් ලස්සන වුණාට ඒ මාල හත බැඳලා ගත්තට පස්සේ පෝරකේට නගලා හරිනේ. එතකොටයි නිකන් සාමාන්‍ය නාල ගොඩ යපු කෙල්ලෙක් වෙනසක් තියෙනවනේ. අරකේ තෙදක් තියෙනවනේ. ඒක බුදුදහමේ ඒක අපි පොතේ ලියලා තියෙනවා. මුත්තාමනි විභූෂිතා යතාසෝබන්ති යතිනෝ සීල භූෂණ භූෂිතා. රජ කෙනෙක් රාජාභරණ ඇඳගෙන රජමළුවේ ඒ රාජාංගනේ ඉන්නකොට හරි තෙදක් තියෙනවනේ. මට මතක නැහැ ඕක ඇති ඕක මේකේ තියෙනවා මේ යතාසෝබන්ති යතිනෝ සීල භූෂණ භූෂිතා. යෝගාවචරයේ තියෙන සීල භූෂණ විතර අංග භූෂණ පරිස්කාර භූෂණ තියෙන රජුරවන්ට. ඒක නැත්තම් රජුරන්ගේ තෙද නැහැ. රජුරෝ රාජසභාවට යනකොට ඔක්කොම දාන සෙන්කෝලේ අරගෙන තමයි යන්නේ වටකොට තෙත්තත් ඇද්දගෙන මුරායුධ අරගෙන යනකොට රජුරවන්න සෙල්ලම් කරන්න බෑ. රාජාසනේ රාජාංගන රජුරවන්න දුවන්න බෑනේ. රජුරෝ යන්නේ බොහොම ඇතා යනවා වගේ. රජුර කියන්නේ මිනිස්සෙක්නේ. එහෙම නැති වෙලාවක් තියෙනවා. ඉතින් භික්ෂුවගේ තියෙන්නේ සීල භූෂණ භූෂිතා. ඒ සීලය අපි දැන් තිවුරක් ඇඳගෙන ගිහලා පිස්සු කෙලියොත් එහෙම හැන්දෑවේ කඩේකට පාරානේ හන්දියේ ඉඳගෙන බත් කකා හිටියොත් එහෙම ඉවරනේ. මම විතරක් නෙමෙයි ඉවර වෙන්නේ. ඔක්කොමලා ඉවරයිනේ. අන්නේ ඒ වගේ සීලයක සමාදන් වීම සහ සීලයේ අතර දෙකක් තියෙනවා. සමාදන් නොවි සිල් ලකින්න පුළුවන්. සමාදන් වෙලා සිල් ලකින්න පුළුවන්. සමාදන් වෙලා සිල් ලකින්න එක ලෝක සාසන සේවාවට බලපාන. සමාදන් නොවි සිල් ලකින්න එක අභ්‍යන්තර සාසනයට බලපාන. අද ඉන්න මුස්ලිම් මිනිස්සු අතර විශාල පිරිසක් සමාදන් නොවි සිල් ලකින්න. ඒගොල්ලෝ බෞද්ධයෝ දිහා ඉතාමත් උපහාසාත්මකව බලන මිනිස්සු සමාදන් වෙලා සිල් කඩනවා. විශේෂයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලා. අර මිනිස්සු උත්සාහ කරනවා පුළුවන් තරම් සත්තු මරණ කේ මිනිස්සු වෙනවා. හොරකම් කිරුවොත් අත කපනවා. කාමීත්‍යාචාරය කරොත් මෙහෙම කරනවා. බොරු කේලම් හිස් වචන නැහැ. මත්පැන් බොන්නේ නැහැ. මේ අපි ඉන්න ලෝකෙමනේ ඔය සෙල්ලම් ටික කරන්නේ. මිනිස්සු ගාව තියෙන තෙද පොඩ්ඩක් බලන්නකෝ. උගොල්ලෝ පන්සිල් සමාදන් කරලා පහම කඩනවා. අපි එකක් කියලා කඩනවා. ඊටු වෙයි අපි ෂුවර් නේ බඩු. දෙමිසු සමාදන් වෙන්නේ තු සීලයක් රකින්න මම ඒක ප්‍රධාන වශයෙන් දැක්කේ ඕමාන් ගියාට පස්සේ. එයාපෝට් එකේ ප්ලේන් එක ළඟට මම බහිනකොට අපේ ලංකාවෙන් ගිය පොලිස් කාර්යයක් කෙනා මාව හම්බෙන්නේ. මොකද ඒගොල්ලෝ ඉඳ දීලා තිනවා ඔයාලා කට්ටිය ඉන්නේ වීසා එවන්නේ. ඊට පස්සේ එයාපෝට් එකේ වැඩ කරන මේ මුස්ලිම් කොල්ලෝ ටික කෙල්ල එකෙක්වත් නැහැ. දිව්‍ය ලෝකෙන් බැස්සා වගේ. සුදුම සුදු පාටයි මැනර්ස් කිව්වහම අහන්න දෙයක් නැහැ. අපි එකන ගිහලා පොලිමේ ඉන්නකොට කතා කරුවා අස්සම් කරලා දුන්නා. උන් අහයට නැහැ කියලා තමයි ගෞරව කරන්නේ. මට කිව්වා බැරිම වෙලාවකවත් අපේ කෙනෙකුට ඉල්ල එයාපෝට් එකේ බැඳුම් ගන්න යන්න එපා. ඒක ඒගොල්ලන්ට හරි ඔෆෙන්සිව්. ඒගොල්ලෝ ඇවිල්ලා මට කතා කරන්නේ. මං යන ඔෆිස් එකේ ඉන්නවනේ. අහවලා ආරයි. උන්ට බුද්ධම බලයක් තියෙනවා එයාපෝට්. උන්ගේ එයාපෝට් එක ඔය රෝවලන්දේසින් ඉන්නේ නැහැ. බලන්න උන්ගේ වැඩ. එතනම ඉන්නවා බංග්ලාදේශ වලින් ආව මුස්ලිම් මිනිස්සු. උන් තමයි කෑ ගහන්නේ, සත්තු කපන්නේ, ඔක්කොම කරන්නේ. අර සුද්ධ වගේ ඉන්න ඕමාන් ජාතික මේ මුස්ලිම් මිනිස්සුන්ට තිත්ත කුණු හර්බෙන් බලින්නේ. මේ බංග්ලාදේශ වලින් ගියේ වරුවේ හීයට ගිය එක. අර මිනිස්සුන්ට කවදාවත් තරහ යන්නේ නැහැ. කවදාකවත් තරහ යන්නේ නැහැ. අමුතුම જાතිය. උන්ට තියෙන මොකද්ද තෙදක්. හැබැයි මේ බෞද්ධ බුද්ධ학මට සීල් සමාදන් වෙලා නෙවෙයි. මේ හිටියා ආම්රු කෙනෙක් ඩෙනිෂ් ජාතික. එයා ආවෙම තට්ටේ ගාගෙන. ඇවිල්ලා කිව්වා මට ඉක්මනට පැවිදි වෙන්න. මම කිව්වා එහෙම කරන්න බෑ. නෑ මම තායිලන්තේ පැවිදිලා ඉඳලා ආවේ කිව්වා පැවිදි දුන්නා. එයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. ලස්සන ඊලන්දාරියෙක් අපේ වෙබ්සයිට් එකේ ඉන්නවා යා මිනිස්සයා. එයා කතා කරලා පෙන්නුවා මට මං කිව්වා අපි හරි ආඩම්බරෙන් ඉන්නේ කැලියටලා නිසන්නේ. ඔබ වහන්සේලාත් ආඩම්බර බව හැබෑව. ඔබ වහන්සේලා දන්නවද කියලා කතෝලික මොනාස්ට්‍රීස් තියෙනවා. මෙන්න බලන්න කඳු උඩ තියෙන තැන් මෙන්න බලන්න ලෑන්ඩ්ස්කේපින් කවදාකවත් කාන්තාවකට යන්න දෙන්නේ නැහැ. කවදාකවත් මුදල් පරිහරණයක් නැහැ. ඒ මිනිස්සු මුළු ජීවිතේම ගත කරන මේ කාමර දෙකේ.
දවස පුරාම ඉන්නේ නවගුණ වල ගණන් කර කර. දිව්‍යනසිකේ ಗುಣ කතා කර කර. මේ මිනිස්සු යන්නේ මිනිය විතරයි අපව ගන්නෙ. හැබැයි සල්ලි පාවිච්චි කරන්න එපා කියන්නේ ඇයි කියලා දන්නේ නැහැ. හැන්දෑවේ කන්න එපයි කියන්නේ ඇයි කියලා දන්නේ නැහැ. ඔබ වහන්සේ කියලා දුන්නොත් මෙන්න බුදුහාමර කෙනෙක් පහළලා තියෙනවා සල්ලි පාවිච්චි කරත් මෙතන ආදීනව තියෙනවා. හැන්දෑවක ආදීනකම් කොච්චර සතුටු වේද බලන්න. ලෝකේ කවදද ඔබ වහන්සේ ඒ ප්‍රීස් කෙනෙක් අමතන්නේ කියන්නේ වෙන්නම දෙන්නේ නැහැ ලෝකේ තැනක් නැහැ. ඒ මිනිස්සු කොච්චර අපිට වැඩිය ඒ වත රකින්නවද බලන්න. ඒක කන්දක් තියෙනවා. ඒ කන්දේ ප්‍රීස් කෙනෙක් වෙන්න යනකොට givisuma දීලා යන්නේ මිනිහ තමයි ගේන්නේ කියලා. කවදාකවත් පිරිමි කෙනෙකුට කාන්තාවන්ට යන්න දෙන්නේ නැහැ. මේ ළඟදී කාන්තාවක් පිරිමියෙක් විදිහට ඇඳගෙන පුවත්පත් කලාවේදීනක් ගිහිල්ලා අහුණා. දැන් ගල යනකොට ඇඳුම් ගලවලා චෙක් කරලා යවන්න. මේ මුළු කන්දම සුද්ධවන්තයි. යන්නවත් දෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ සීල ගැන පොඩ්ඩක් හිතන්න. මේ අපි දන්න ලෝකෙනේ ඔය. එහෙම ඉන්නවා. දැන් අපි රකින්න සීල ගැන පාච්චල් කරනවා නෙවෙයි මම මේ කියන්නේ. අපි බුදුහාමුදුරුවෝ විනය පිටක අපිට කියලා තියෙනවා ඒ සල්ලි පාවිච්චි කරන්න එපයි කියන්නේ කියලා. අපේ විනය පිටකේ කියලා තියෙනවා ඒ හැන්දෑවට කන්න එපයි කියන්නේ කියලා. ඉතින් ඒව සමාදන් වෙලව කඩනකොට කැඩෙන එක වෙනම කතාවක් කරනකොට අපිට පිළියම් කරන්න පුළුවන්. අර මිනිස්සු සමාදන් වෙන්නේ නැතුව රකින්නකොට යාගේ තාත්තා තද්ද කැතලික් ඔය මං කියන මෙයාගේ මනුස්සයා තමයි ඒ රටේ වෙබ්සයිට් එක කරන්නේ මේ මට කතා කරලා ඉන්න ඔබ වහන්සේ වගේ මේ විනය පිටකේ දන්න කෙනෙක් මහාචාර්යකම නෙමෙයි අර කෙනෙක් ප්‍රීස් කෙනෙකුට කියන්න පුළුවන් නම් අපිට බුදු කෙනෙක් පහනවා ඔබ වහන්සේගේ යේසුස් වහන්සේ පහන්න අවුරුදු 600කට ඉස්සෙල්ලා උත්තමයන්වහන්සේ කියලා තියෙනවා ඒ සල්ලි පාවිච්චි කරන්න එපයි කියලා. උඹලා ඒක රකින්නවා. ඔය මේ සෙන්ට් ෆ්‍රැන්සිස්කන් සිස්ටර්ස්ලා කියලා પરම්පරාවක් තියෙනවා. ට්‍රැපිස් කියලා પરම්පරාවක් තියෙනවා. ඔයගොල්ලෝ ඉන්නවා පුදුමාකාර වෘත රකින්නේ. ඒ කියන්නේ මේ තපස් වෘත දන්නේ අපිට වෙලා තියෙන අපේ බුදුහාමර පට ඇරලා පෙන්ලා දීලා තියෙනවානේ මේ සල්ලි පාවිච්චි කරොත් මෙහෙම වෙනවා කෑවොත් මෙහෙම වෙනවා කියලා. ඉතින් ඒක දැනගෙන කඩන එකයි දැනගෙන රකින්න එකයි නොදැන කඩන එකයි නොදැන රකින්න එකයි ගත්තාම උන්ට වඳින්න වටිනවා දෙයයන්ාංශي වෙනුවෙන් දෙයයන්ාංශي කෙලින් කියලාත් නෑ සල්ලි පාවිච්චි කරන්න එපයි කියලා. කියලා තියෙනවා යේසුස් වහන්සේ කියලා තියෙනවා ජෝර්ජ් රජුණන්ගේ ජෝර්ජ් රජුන්ට දීපා. එච්චරයි. ඔක අත ගෑවොත් උඹට ජෝර්ජ් රජු පිටිපස්සෙන් එනවා. ඔය මුදල් ඇමති අසංගලන තියෙන කොලේ ඌට දීපන් ඔව්වා. ඔක ගත්ත ගමන් එනවා පිටිපස්සේ ටැක්ස් ගහන්නයි පොලි ගෙව්වේ නෑ කියන්නයි. අනේ නෑ අපේ සල්ලි නෑ. බම්බුවක් කල්ලන්නේ. එයාපෝට් එකේ මම ඔක්කොම ක්ලියරන්ස් කරලා මේ ප්ලේන් එකට යනකොට එයිට් රෝම් එකේ හොඬයක් වගේ එකක් ඇතුලේ යන්න ඕනේ. ඕක යනකොට කෙල්ලෙක් ඇවිල්ලා ටක් ගාලා මම සිලෙක්ට් කරලා එළියට එන්නේ කිව්වා. රුපියල් $10000ට වැඩි ගෙනියන්න බෑ පර්ස් එක පෙන්නන්න කිව්වා. මං කිව්වා මේ මම මුදල් පාවිච්චි කරන්නේ මේ විහිළු බෑ. මං කිව්වා මේ තියෙන ඔක්කොම බලන්නේ කියලා. මගේ මුදල් පාරිපාලනයක් නැහැ මගේ. බලන්න එයාපෝට් එක ගන්න සල්ලි පාවිච්චි කරන්න වෙන්නේ නැහැ නේ. කවුද මේ නීති දැම්මේ? කල්ලාතු ටැක්ස් එක ගෙවන්න පුළුවන්, කල්ලාතු ලොන්ච් එක ඕඩර් කරන්න සල්ලි පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපිට අපේ හැමෝටම මොකටද සල්ලි ගෙනියන්නේ? ප්ලේන් එකේදී කියනවලු වතුර වගේ පාට නැති වතුර බෝතලයට දාලා ගෙනත් දෙන්නයි කියලා. උත්තට බීලා තුඩේක ඉන්න බෞද්ධයෝ නෙවෙයිනේ පිස්සු කියලා. මේ සමාදන්ව සිල්පද. ඒක නිසා සතිය තියෙන්නේ සතිය වඩන බව සතිය වඩනකොට මට දැන් සතිය තියලා කියලා දන්නවා කියන්නේ දෙකක්. සතිය තියෙනවා කියන්නේ සතිය තියෙන බව දන්නවා කියන්නේ දෙකක්. අපි ඉස්සලාම සතියට දින පොඩි ටැක්ටික්ස් එකක් දෙනවා. දීලා අහනවා සතිය තියෙන බව දන්නේ කොහොමද? ඒක අහන්නේ කොහොමද? පිට ගියේ හිත නැවත අරමුණට ආව බව දන්නේ කොහොමද? ඉතින් ගොතගගා උත්තර දෙනවනේ. ආවිල්ල බෑ. ආවටමදි. ආව බව දැනගන්න ඕනේ. බුදුරජාණන්සේ ඒක සාරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පද 4කින් කියලා දීලා තියෙනවා. වැරද්දක් වෙච්චාම ආපහු නිවැරදිට ආපු බව පියවර 4කින් සම්පාදනය. නිවැරදි ඉනකොට පියවර 4ක් නැහැ පිනක් නැහැ. වරද්දලා ආපහු නිවැරදි තැනට ආවට පස්සේ සරති විවරති උත්තානි කරෝති දේශේති. එහෙම ශාස්ත්‍රුන් වහන්සේලම කිසිම උසාවියකවත් කොයක්වත් නැහැ. ඒ වර්ධින එක නෙවෙයි ප්‍රශ්නේ. ආපහු හරියට ආවයි කියන එකයි ප්‍රශ්නේ. ඒක දන්නවනේ 150ක් නිවන්. මං කියන පැහැදිලිම සෝවන් මාර්ගේ ඥානෙ ඉන්නේ කියලා.
වැරදුනාට පස්සේ තමයි ආව බව. ඒක තමයි ඉස්සල්ලාමත් කියලා දෙන අරමුණට ආව බව කියන්න කියලා තේරෙන්නේ නැහැ. දන්නේ නැහනේ. හුස්මට ගියා කියලා කොහොමද දන්නේ නැහැ. හුස්මෙන් පිට යන්න අරින්නකෝ. ඒක මම කරන්න ඕනේ. දැන් දන්නවද හුස්මට ආවයි කියලා කොහොමද දන්නේ? ජර්මන්ස ගොළු භාෂාවෙන් පටන් ගන්නවානේ. බහතෝරන්න පටන් ගන්නවානේ. මම වල්ලු පිළුඹ කකුලේ පොළවේ හැප්පෙනවා දැනනවා. හුස්ම නහය වැටුණා දැනනවා. ඒකෙන්නේ දන්නේ මේක හීනයක් නෙවෙයි කියලා. ඒක යථාභූතයක් කියලා. ඔච්චරනේ අපිට උගන්වන්නේ නැති ඉස්කෝලේ. ඕක ඇර සියලුම ගුණ හරප උගන්වනවානේ. වෙරිෆයි කරන්න උගන්වන්නේ නැහනේ. ප්‍රත්‍යක්ෂණය කරන්න උගන්වන්නේ නැහනේ. අද්දුරු ප්‍රත්‍යක්ෂය කියන්න මොනම විසරද කෙනෙකුටවත් බෑනේ. මොනම මහාචාර්ය කෙනෙකුටත් බෑනේ. බයිලා කතා කරගෙන ඉන්නවා මිසක මේ පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම තද්දයක් ආව බව දන්නේ කොහොමද? ඇයි ඉතින් අර කුරුල්ලෙක් නේ ගෑ ගැව්වේ. ඊට පස්සේ ආව බඳන්නේ කොහොමද? අවදාන ඉතින් හුස්ම ගන්න තේනවනේ මේ නහයි. ඉවරයි. කිසිම මහාචාර්ය කෙනෙකුට බෑ. ඒකෙන් පුළුවන් සතිය ගත්ත විතර නෙවෙයි සමාදන් වෙලා තියෙනවා. සමාදන් වෙන්නේ මොකද? පිට ගියයි කියලා පවු නැහැ. ආපහු ගත්ත බව ගලේ කෙටු වගේ සටහන් වෙලා තියෙනවා. ඔගේ 3ක් 4ක් එක පරියන්කයක සිද්ධ වෙනවනම් බස් එකේ යනකොට ඔක් කරන්න බැයිද? ලින්දි වතුර ගන්නකොට කරන්න බැරිද ඔක? කවුරුත් එක බැන බැන ඉන්නකොට කරගන්න බැරිද? ඉතින් ඒකට යනකොට උපාය කෞසල්‍ය කියනවා. ආය කෞසල්‍ය අපාය කෞසල්‍ය උපාය කෞසල්‍ය කියන්නේ ඒකට මේ බපණක් දාගෙන කොඩි ගහක් යට ඉඳගෙන නැත්නම් බෝ ගහක් යට ඉන්නව නෙවෙයි. ඒකෙන් තමයි පටන් ගන්න. අපි ඒකට බැඳලා පටන් ගන්න. ඒක වෙනම දෙයක්. මොකද පිට යන හැම වෙලාවෙම නිවන් දොරටුවක් නේ. සම්බාධේ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ. හැම බාධාවකම නිවනේ නේ තියෙන්නේ. ඒතරේ බාධාව ඉක්මවලන්නේ බලන්නේ. බලන්නේ කලින් ගත්ත සතිය අරමුණනේ. සතිය අරමුණ නැති මිනිහ මොකද බලන්නේ? අපි මේ ගෙට ගිනි ගත්තොත් මෙන්න මෙතන ඇසෙම්බලි ග්‍රවුන්ඩ් කියලා එක දන්නේ නැත්නම් ගිනි ගත්තාම කොහෙද නන්නත්තර වෙනවනේ පුවක් කිත්ත කලිය ගැහුවා වගේ. ඉතින් අපි පිටරට ගිහිල්ලා හය කරනකොට රිට්‍රීට් සෙන්ටර් එකක් මංසයිල කියනවා. මෙන්න ලාම් එක මෙන්න ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක මම ඉන්නේ මෙහෙ නෙවෙයි මම ඉන්නේ ඊට පස්සේ බාර දෙන දවස් විතරයි මං එන්නේ ඔක්කොම බඩු ඔයගොල්ලෝ අතේ හදිසියක් වුණොත් අතෙන්ට යන්න. ඒක දන්නේ නැත්නම් ගිනි ගත්තට පස්සේ කියලා දෙන්න පුළුවන්. ඔක තමයි බුදුහාමුදුර අපිට කියලා තියලා පිරිනුවම් පෑවේ. ඒක උගන්වනවද දහම් පාසල් වල. ඒක උගන්වනවද පිරිවෙන් වල. ඒක උගන්වනවද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කිසිම තැනක නැහැනේ. හිත පිටි ගියොත් පශ්චාත්තාප වෙන්න නම් උගන්වනවා. එන්න ගහපන් ගණන් බලාපන්. ඉතින් ඒකයි කියන්නේ පිට ගියන එක නෙමෙයි ප්‍රශ්නේ පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ ඒක දන්නකම ඒක දැනගත්තට බැරිලු බුදුහාමුදුර කියනවා. කියන්න මොනේ විනිශ්චයකාරවරයාට. පිට ගිය බව දන්නේ මේකෙන් ආපු බව දන්නේ මේකෙන් ආන්නේ ප්‍රත්‍යක්ෂණය කරනකොට විනිශ්චයකාරයට කතා දෙකක් නෑ මු කියන්නේ අද්දුරු ප්‍රත්‍යක්ෂයද කියලා දැනගන්න විශේෂ ඥාන ඕනේ නෑ. නැවත ආපු බව කියමනේ විශේෂ ඥාන ඕනේ නෑ. හැබැයි අහගෙන ඉන්නේ එච්චරයි. කමඨාන් සුද්ධ කරනකොට අහගෙන ඉන්නේ එච්චරයි. ඉතින් මෙයා පිට ගියා අරක උනා මේක උනා පශ්චාත්තාප වුණා කියන කාට දන්නව නරිය බල්ලයි කතාව විතරයි. මම දන්නේ මම එකතු කරුවද කියලා මොන හරි වැඩිපුර යමක්. කොහොම හරි අපි මේ ඉවර කරන පැත්තට ඇවිල්ලා තියෙන කමල් තවත් ඉස්සිලාද? එහෙමයි අන්තිම අත තියෙන ඉස්සිලා. තව නම් අත් තියෙනවා ඉස්සෙල්ලා ඕක කියපන්කො. හරි ඊළඟට යනවා අපි අචලාටයි අවස්ථාව අචලා අන්මිට් කරලා ප්‍රකාශය. Swami Wahanse, can I ask in English? Yes, no problem. Okay, I have a question. Like I have heard in Dhatu Pirnibbana, like all Dhatu gets together and then Buddha's image forms and Dhamma is preached. So I just want to know how is that possible and is it like a coming back of Buddha or what is this Nibbana? When so in like dreaming and in mirage, you see something. So if you believe by seeing, a dream is nothing to suspect, nothing to worry. But there is something called waking up after the dream. Then you know you was in a dream. Therefore, dream itself is a suggestion, but it must be supported, it must be seconded by your senses. That is what happens when you wake up. You know it's a false. And when you see a mirage, it's happy like a water, but it's a heated air. So if you go there and see, there's nothing but water, but heated air. So likewise, you have a doubt about what you have seen. That's why you are asking question. You have no way of verification. I can't do it.
So let it happen again and again and see whether something verifiable, concrete something there, or otherwise you are doped with alcohol, or you are with dopamine enzyme, or you are absorbed, or you are with some kind of a mindset. If it is so, you see. But if it is seen by a Muslim, he or she would have seen the Nabi Nayaka or something else. He is a believer of God, will see God. So whatever you see is what you are sleeping with. What do you say? Yeah, but my question is like Dhatu Nibbana, like what is that? Like they say like a Buddha's image is formed and then he preaches the last Dhamma. I don't know, I heard it like that. So how is that possible? Something heard that you have seen. Both of them are two different things. If I am talking about what you have seen, but it has been interpreted because of your heard, what you heard. So a person who has told that, is it an enlightened person or just a fabricator, just a storytelling? That is what you call the literature in the world. Are we going to believe them? No. On top of that, you may teach others also with this falsified idea, half-boiled idea. Therefore, best thing is, let it happen again and again. Each time, try to see verifiability. That is the only thing Buddha mentioned. These are the things wandering mind we call. These are the things we call daydreaming. These are the call we call fantasizing. So today's literature is nothing but daydreaming, fantasizing and storytelling. That storytelling is well explained in quantum physics. And that is how we make ourselves amused by storytelling. If there is no one to listen, you go mad. That is what you call counseling. That is what you call free association. So we are lucky enough, we can share it with, but we have to understand how to verify something. If you can't verify, whether I say yes or no, you can't verify. So I can tell, if it is happening again and again, please let it happen. Don't think this is the last dream in the night. There may be a lot of dreams in one single night. Let it happen. So you have to name by Achala. Achala means not shaking. Thank you, Bhante. Welcome. Kamal. අවසරයි සාංශ එපමණයි මේ පැත්තෙන් අද ලෙක්චර් එකක් තියෙන්නේ. තෙරුවන් සරණයි සාදු සාදු සාදු. අයි තෙරුවන් සරණයි කියන්නේ. උඹද ලොක්ක මාද ලොක්ක මමද ලොක්ක. මම උඹට තෙරුවන් සරණයි කියන මිසක් උඹ කවුද මට තෙරුවන් සරණයි කියන්නේ. අපි පාලේ කුටි ආම්දන් කියන තෙරුවන් සරණයි කියපන් කියලා. නැද්ද පාලේ කුටියේ? එහෙමනේ තියෙනවනේ මේ කොහෙද ඉන්න මේ කැනෙහිලෙක් කැයි බෙල්ලෙක්. උට කියන්නේ මොකද්ද මේ මොකද්ද දැන් බම්බුවා කියලා නමක් දාලා දැන් බී බුවා කියලා නමක් දාගෙන ඉන්නවා. කැපිටල් බී බුවා. අවසරයි සර්. හොඳයි අපි දෙන අවසර. බැඳුණු රැහන් ඇති කර සියලු දේම අතහැර බැඳුණු දැහන ඇති කර ඇතිවිය හැක පින්පල සැක සංකා දුරු කර ගැනීමට මග සලකුණු දැන ගැනීමට ධර්ම සාකච්ඡාව මුල් වෙනවා. මුල්ලාසනයේ වැඩ ඉඳමින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ ගැඹුරු කරුණු විසිතුරු ලෙස මල් වැලකට මල් එකතු කරන්නාසේ ඒ පූජනීය ස්වාමීන් වහන්සේගේ පාරමී පෙරහැරට ඒ පින් රැස් කර ගන්නට යෙදුණා. නිස්සරණ වනවාසී මහා සංඝරත්නය ධම් සභේදී එකතු වෙලා එතරින් මෙතරින් පෙනේ නොපෙනේ බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාම ධර්ම කාරණා ඉදිරිපත් කරමින් සවන් දෙමින් සාකච්ඡා කරමින් බොහෝ පින් එක් රැස් කර ගන්නට යෙදුණා. අද සිහිපත් කර ගන්නට කැමති සෑම දිනාටම ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත ගත කරන්නට මේ කොරෝනා කාලේ ඒවා දුරු වී සෑම දිනාටම හේතු වේවා වාසනාව වේවා නිවන් මඟ වහවා ළඟා කර ගන්නට ලෝකවාසී සැමටත් අප සැමටත් හේතු වේවා වාසනාව වේවා මෙත් චිත් ඇති කරගෙන ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු මෙසි. ittavataja ammehi sambataṃ puñña